හරි ජයන්ත මහත්තයා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනි ඉරිදා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර සාකච්ඡා කිරීමටයි. ඉතින් අදත් අප කෙරෙහි කරුණාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට සූත්‍ර පැහැදිලි කිරීම සඳහා අපගේ විද්‍යාරත්න ගුරුතුමාත් ඒ වගේම අපේ ලසිල් කල්බෝවිල මහත්මයාත් එකතු වෙනවා. අපිට සූත්‍ර දෙකක් අද දවසේ සාකච්ඡා කිරීමට යෝජිතව තියෙනවා. විද්‍යාරත්න ගුරුතුමාත් ලසිල් මහත්මයාවත් මේ ගෞරවනීය ධම් සභාවට අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ දෙපළට යොමු වෙනවා අද දවසට අදාළ කරුණු අපට විස්තර කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි විද්‍යාරත්න ලසිල් මහත්මයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි නම් තෙරුවන් නැමතලා ඉඳිමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. මේ දන් සභාවට එක්ුණු කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාම ගෞරවාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපිට කරලා තියෙන්නේ සබ්බාසව සූත්‍රය පිළිබඳව සාකච්ඡාව. මේ සබ්බාසව සූත්‍රයේ සාකච්ඡාව ඉදිරිපත් කිරීමට මම කරුණාවෙන් ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ලසිල් කළුබෝවිල ගුරු මහත්මයාට ඒ සාකච්ඡාව ආරම්භ කරන ලෙස. බොහොම පිං සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපගේ මේ විද්වත් මණ්ඩලයට ප්‍රථමයෙන්ම මම අවසර ලබා ගන්නවා අපගේ ගුරු පියාණන් වහන්සේ විද්‍යාරත්න ගුරු පියාණන් වහන්සේගෙන්. ඒ වගේම ජයන්ත මහත්මයා ශ්‍රීමති මහත්මිය ඇතුළු මේ සභාවට සහභාගී වූ සියලු දෙනාගෙන්ම මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ දෙවන සූත්‍රය, පළවෙනි වග්ගයේ දෙවන සූත්‍රය, සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ සබ්බ කියලා කියන්නේ සියලු කියන එක. ආසව කියලා කියන්නේ අපි දන්නවා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආසව, කෙලෙස්, සංයෝජන, උපාදාන ඒ විදිහට බොහෝ ආකාරයකට අපිට මේ කෙලෙස් ආකාරයට ඕග යෝග කියලා දේශනා කරලා තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ ඒ එක් ආකාරයකට අපේ හිත කිරටු කරන, අපේ හිත කිරටු කරන, අපිව නිවනට යවන මාර්ගය අපිව වෙන් කරන දෙයක් තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපි ඒකට උදාහරණ දීලා තිනවා පල්ලුරා. උදාහරණයක් පල්ලුරා බොහෝම ගඳයි. එතකොට අපේ මේ අස කන නාසය කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි නිතරම මේ ආශ්‍රවයන් ඇති කරගන්නවා. ඒ නිසාම අපිට අකුසල සිත් පහළ වෙලා අපි අපේ නිවන් ගමන වැහෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ සබ්බ ආසව, ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරලා කොහොමද නිර්වාණය සාක්ෂාත් කරගන්නේ කියන එක තමයි මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ. එතකොට සබ්බාසව කියන එකේ තේරුම සබ්බ කියන්නේ සියලු, ආසව කියලා කියන්නේ ආසව ධර්ම. ආසව ධර්ම හතරක් තියෙනවා අපි දන්නවා කවුරුත්. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. හතරක් තියෙනවා. අපි කවුරුත් එක දන්නවා. දැන් අපි සූත්‍රය බලමු. මා විසින් මෙසේ අසන ලදී කියලා මේක කියන්නේ ආනන්ද
ස්තිවිරයන් වහන්සේ. එක්කල මොකද ඒ ස්වාමීන් වහන්සේ තමයි මේ සියලුම සූත්‍ර දේශනා කර අපි එක දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනා අහගෙන ඉඳලා එක්කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටනකොට අනිපිරිසුදුන්ගේ ආරාමයේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවලු භික්ෂුන් වහන්සේලා අමතලා කිව්වලු මහණෙනි තොපට සියලු ආශ්‍රවයන් සංවරකරණය අනුත්පාද හේතුව. ඒ කියන්නේ සංවර ආශ්‍රවයන් උත්පාද කියන එකේ විරුද්ධ වචනය තමයි අනුත්පාද. එතකොට ආශ්‍රවයන් ඇති නොවන ආකාරය දේශනා කරන්නෙමි. එය අසව මනාකොට මෙනෙහි කරව. දසමී කියලා දේශනා කර තථාගතයන් වහන්සේ. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිබඳන් දුන්නා එසේය වහන්සේ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මම නුවණින් දන්නාහට දක්නාහට ආශ්‍රවයන් ෂය කිරීම කියමි. නොදන්නාහට නොදක්නාහට නොකියමි. ඒ කියන්නේ මේ නුවණින් සිතන අයට විතරයි මේ ආශ්‍රවයන් ෂය කරන්න පුළුවන්. අනිත් අයට මම නොකියමි. ඊට පස්සේ කියනවා කුමක් දක්නටද ආශ්‍රව ෂය වේද? තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා කුමක් දක්නායට ආශ්‍රව ෂය වෙනවද? ආශ්‍රව ෂය වෙන්නේ යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රව ෂය වේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ නුවණින් විමසන සිතන දකින කෙනාට තමයි ආශ්‍රව ෂය කරන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට ආශ්‍රව ෂය කරන්න බැහැ කියලා අපට ඇහෙන්නේ නැතුව ගියා නේද? ඇහෙන්නේ නැහැ ජයන්ත. ලසිල් මහත්මයා කනෙක්ෂන් එක ගැටුණාද දන්නේ නැහැ. මොහොතක් ඉන්න මම එයාට කතා කරලා බලන්නම්. හොඳයි. ලසිල් පව වේලියක් වුණාද ඇහින්නේ නැහැ. ඔබතුමාගේ කටහඬ ඇහින්නේ නැහැ. හරි හොඳයි. තිරුවන් සරණයි. මම හිතන්නේ යාගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙලා යා ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න ලෑස්ති. එතන කියන්නේ අපි මහත්මයා සම්බන්ධ වෙනකල් මහණෙනි මම නුවණින් දන්නහුට දක්නහුට ආශ්‍රවයන්ගේ ෂය කිරීම කියමි. සේවන් සරණයි. හරි හොඳයි මහත්මයා. එහෙනම් පටන් ගන්නකෝ. මෙතන ඉඳන් පටන් ගත්තේ. අපි ඉන්නේ ඔව් තුන්වෙනි ඡේදයේ ඉන්නේ. ඇහෙනවා. හරි තුන්වෙනි ඡේදයේ හරි. එතකොට දේශනා කරනවා මම නුවණින් දක්නාහට නුවණින් කල්පනා කරන අයට තමයි මේ ආශ්‍රවයන් ෂය වීම ගැන කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කරන අයට නෙවෙයි කියලා. ඊට පස්සේ යෝනිසෝ නුනුවණින් මෙනෙහි කරන්නාහුට ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන අයට නූපන්නා වූ ආශ්‍රවය උපදති. නැති ආශ්‍රවය උපදිනවලු. උපදිච්ච ආශ්‍රවයත් වැඩෙනවලු. ඊළඟට කියනවා නුවණින් මෙනෙහි කරන අයට. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන අයට නූපන්නා වූ ආශ්‍රව නූපදිති. දැනටත් නැහැ ආශ්‍රවය. ඒව කොහොමත් උපදින්නේ නැහැ. ඊට පස්සේ උපන්නා වූ ආශ්‍රවයද ටිකින් ටික ප්‍රහාණය වෙලා යනවලු. ඒ මොකද යෝනිසෝ මනසිකාරයෙන් සිතන නිසා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි කියලා මේ ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමවේද 7ක්. ඒක කියනවා 4 වෙනි ඡේදයේදී මහණෙනි සෝවන් මගින් නුවණින් පහ කළ යුතු ආශ්‍රව ඇත. අපි ඒක පාලියෙන් කියනවා දස්සනා පහතබ්බා කියලා. ඊට පස්සේ කියනවා ස්මති සංඛ්‍යාත සංවරයෙන්. එතන පාලියෙන් කියනවා සංවරා පහතබ්බා.
පහ කළ යුතු ආශ්‍රව ඇත. තුන්වෙනුව කියනවා ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යක්ෂ ප්‍රතිසේවනී පහ කළ යුතු ආශ්‍රව ඇත. ඒක පාලියෙන් කියනවා පටිසේවනා පහතබ්බා කියලා. ඊට පස්සේ කියනවා ශාන්ති සංවර සංඛ්‍යාත අදිවාසනායෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. ඒකට කියනවා අදිවාසනා පහතබ්බා කියලා. ඊට පස්සේ කියනවා ශීල සංවර සංඛ්‍යාත පරිවර්ජණයෙන් පහ කළ යුතු කියන තැන කියනවා පරිවර්ජනා පහතබ්බා කියලා. ඊට පස්සේ කියනවා වීර්ය සංවර සංඛ්‍යාත විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රවයට කියනවා විනෝදනා පහතබ්බා කියලා. අවසානයේ කියනවා උපරිම මාර්ගත්‍රය හා සංප්‍රයුක්ත බොද්ධංගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත කියලා එතන කියනවා භාවනා පහතබ්බා කියලා. එතකොට ඒකෙදි බලන්න පළවෙනියෙන් කියන්නේ දස්සනා පහතබ්බා කියලා කියන්නේ ඒ දස්සනා පහතබ්බා වලින් ආශ්‍රය පහ කරපු පුද්ගලයාට නැත්නම් ආර්ය ශ්‍රාවකයා සෝවාන් මාර්ග ඵලලාභියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා තව පහක් තියෙනවා ප්‍රහාණය කරන ක්‍රමවේද. අන්තිමකේදී කියලා කියනවා හත්වෙනිකේදී කියනවා උපරිම මාර්ගත්‍රය. උපරිම මාර්ගත්‍රය කියලා මෙතනින් පැහැදිලි කරන්නේ ඇයි දස්සනෙන් දකපු කෙනා දැන් එයා සෝවන් වෙලා අවසන්. ඒ ආර්ය පුද්ගලයා බවට පත් වෙලා අවසන්. දැන් තව තියෙන මාර්ග ඵල ලබා ගන්න 3යි. උපරිම මාර්ගත්‍රය කියලා කියන්නේ එතනදී සකදාගාමි, අනාගාමි, අරිහත්. එතකොට අන්තිමකින් කියන්නේ භාවනාවෙන් පහ කළ එතනදී අවසන්ද කියන්නේ උපරිම මාර්ගත්‍රය. ඒ ආශ්‍රව වලින් එතන අපිට පැහැදිලි වෙනවා මේ ආශ්‍රව මේ පහතබ්බා කියන්නේ ප්‍රහාණය කරනවා කියන. ඒ ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රම 7ක් දේශනා කරලා පළවෙනි එකෙන්ම සෝවාන් ආර්ය ශ්‍රාවක බවට පත් වෙනවා. ඊතුරු 2 3 4 5 6 කරගෙන ඇවිල්ලා හත්වෙනි එකේදී තමයි මේකෙන් පැහැදිලි වෙන ආකාරයට ඉතිරි උපරිම ඒ කියන්නේ ඉහළ මාර්ග 3 ලබාගෙන සම්පූර්ණයෙන් කෙලස් ආශ්‍රවයන් ප්‍රහාණය කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. එතකොට මෙතෙන්දී පැහැදිලි කරන එක දෙයක් මට මතක් වෙනවා. තථාගතයන් වහන්සේ එදා සම්බෝධිය ලබා ගන්න අවස්ථාවේදී අපි දන්නවා ත්‍රිවිධ ඥානය ලැබුවා කියලා. එතනදිත් මතක් වෙනව නේද අපිට පුබ්බේ පළමු වාගේදී පුබ්බේ නිවාස ඥානෙ ඊට පස්සේ චුතුප්පඤ්ඤාති ඊට පස්සේ කියනවා ආසවක්ෂය ඥානය කියලා. එතන කරන්නේ තථාගතයන් වහන්සේ එතන කරේ සම්බුද්ධ ඥානයත් සමගම ආශ්‍රවයන් ඡය කරා. ඒ ආශ්‍රවයන් ඡය කළා තමයි නිර්වාණද ලබා ගත්තා. හැබැයි සාමාන්‍ය නිර්වාණ බෝධ දෙලෙමින් සම්මා සම්බුද්ධත්වයටපත් වුණ සර්වඥතා ඥානය සමග. හරි. ඊළඟට දැන් අපි එකින් එක බලමු. අංක 5 තියෙන්නේ සෝවාන් පළවෙනි දස්සනා පහතබ්බා. දස්සනා පහතබ්බා කියන තැන කියනවා මහණෙනි සෝවාන් මග නුවණින් පහළ කළ යුතු ආශ්‍රවය කවරද කියලා තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. නගලා කියනවා මහණෙනි මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මනා වූ ඒ කියන්නේ ඒක පැහැදිලි අපිට බුදුරජාන් වහන්සේව දකින්නේ නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදක්ෂ වූ ඒ ආර්ය ධර්මයේ නොහික්මුණා වූ. එතකොට ඒක තුනක්. ඊළඟට කියනවා බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසුළු. සත්පුරුෂයන්ගේ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ අශෘතවත් පු탁ජන තෙමේ. ඒ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේව ජීවමානව නොදැක්කත් යම් කිසි පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ මේ අපි කරනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ හරි පිළිගන්නවා නම් ඒ ධර්මයේ දක්ෂ වෙනවා නම් ඊළඟට බුද්ධ ආදී සත්පුරුෂයෝ කියලා කියන්නේ අද බුදුරජාණන් වහන්සේ වැඩ නොහිටියාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන මහා සංඝරත්නය අපි අසුරු කරනවා නම් කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා නම් ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ දක්ෂ වෙනවා නම් දැන් අපි කරන්නේ ඒකයි. අපි දැන් මේ ධර්මයේ ප්‍රගුණ කර දක්ෂ වෙනවා. ඒකේ දක්ෂ වෙවි ඊට පස්සේ අපි ඒකේ හික්මෙනවා. එතකොට ඒ කාරණ 6ක් එතන කියනවා. ඒ කියලා කියනවා ඒවයි නොහික්මුණු ඒ ඉහත කියපු කාරණා 6 නොහික්මුණු ඒකේ අදක්ෂ වූ නොහික්මුණු අශෘතවත් කියලා කියන්නේ ශ්‍රොතවත් කියලා කියන්නේ ඇසු. අශෘතවත් කියලා කියන්නේ අහපු නැති මේ ධර්මය අහපු නැති පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයේ නොදනි. එයා දන්නේ නැහැ මේ මොනවද මෙනෙහි කරන්න ඕනේ කියලා. ඊළඟට මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. ඒ කියන්නේ පෘථග්ජනයා දන්නේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නෙත් නැහැ
නොකළ ධර්මෙත් දන්නෙත් නැහැ. මෙනෙහි කළ ධර්ම නොදන්නා නොමෙනෙහි කළ ධර්ම නොදන්නා හේතම යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයේ මෙනෙහි කරයි. ඒ කියන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මය මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. කළ යුතු දේ නෙමෙයි කරන්නේ, විරුද්ධ පැත්තයි කරන්නේ. ඒ මොකද අර පුත්තග්ජන ස්වභාවය නිසා. ඊළඟට 6 වෙනි එකේදී කියනවා මහණෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ධර්ම කවරේද? මෙනෙහි කරනවා නම් විතර කියන්නේ මෙහෙම මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්ම කවරේද? ඒතකොට තථාගතයන් වහන්සේ කියනවා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ නැතුව ඉන්න ඕනේ ධර්ම මොනවද? ඒවා තමයි මොනවද? නූපන් කාමාශ්‍රව උපදීන. කාමාශ්‍රව දැනට නැහැ ඒවා උපදිනවා නම් නූපන් කාමාශ්‍රව උපදිනවා නම් උපන් කාමාශ්‍රව දැනට තියෙන කාමාශ්‍රව වැඩි වෙනවා නම් අන්න දෙකයි. නූපන් භවආශ්‍රව උපදීද උපන් භවආශ්‍රව වැඩේද? එතනත් දෙකයි. නූපන් අවිද්‍යාශ්‍රව උපදීද උපන් අවිද්‍යාශ්‍රව වැඩේද? යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කරනම් මොහු ඒ ධර්මයේ මෙනෙහි නොකළ යුතුයි. එතකොට එතන කියන්නේ මහණෙනි මෙනෙහි කරන්න එපා කියනවා තමන්ට දැනට නැති කාමාශ්‍රව උපදිනවා නම්. ඒව නැත්නම් තියෙන කාමාශ්‍රව වැඩි වෙනවා නම් ඒක මෙනෙහි කරන්න එපා කියනවා. ඒ කාමාශ්‍රව කියලා අපි ගන්න මෙතන කාමය, කැමැත්ත මොනවටද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන පිනවන්න. ඒ කම් සැපයට තියෙන ආශාව තමයි උතනින් පැහැදිලි කරන්නේ. ඒවා උපදිනවා නම් ඒ ආශ්‍රව ඇති කරගන්න එපා. දැනටත් තියෙනවා නම් අඩු කර ඒ ගැන හිතන්න යන්න එපා. ඔය තියෙන ඒවා උපන් කාමාශ්‍රව වැඩේ නම් ඒවා හිතන්න යන්න එපා. භව ආශ්‍රව කියලා මෙතන කියන්නේ භවයේ යන්න තියෙන කැමැත්ත. ඉදිරියට යන්න තියෙන කැමැත්ත. අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. දැන් මෝහය. ඒ විදියට එන ආශ්‍රවයන් තියෙනවා නම් ඒවා මෙනෙහි කරන්න යන්න එපා කියලා ඊට පස්සේ 7 වෙනි එකේදී කියනවා මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ධර්ම කවරේද කියලා කියනවා. මොනවද මෙනෙහි කරන්න ඕනේ? ඒක ඔපොසිට් එක, විරුද්ධ පැත්ත. මොකද්ද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නට නූපන් කාමාශ්‍රව හෝ මෙනෙහි කරට නූපන් කාමාශ්‍රව හෝ නූපදීද. ඒ කියන්නේ උපදීලා නැති කාමාශ්‍රව උපදින්නේ නැහැ. උපන් කාමාශ්‍රව ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ දැනටත් කාමාශ්‍රව නැහැ. ඒව අලුතෙන් ඇති වෙන්නේත් නැහැ. ඉපදිලා තියෙන කාමාශ්‍රව ප්‍රහීන වෙලා යනවා. ඒ වගේම තමයි භවආශ්‍රවත් දැනටත් නැහැ. ඒවා එන්නෙම නැහැ. උපදිලා තියෙනවා නම් භවශ්‍රයක් ඉදිරියේදී මම මේ භවයේ තව දෙවි කෙනෙක් වෙනවා නැත්නම් වෙන කෙනෙක් වෙනවා කියලා මේ සංසාරේ යන්න ඒකත් ප්‍රහීන වෙලා යනවා. අවිද්‍යාවක් තියෙනවා නම් ඒ කියන්නේ මෝහය සංඛ්‍යාතව මේ සංස්කාර ධර්ම දිහා බලන ඒවා තිබ්බනම් ඒවත් ඉපදින්නෙත් නැහැ, නැති වෙලා දැනට නැත්නම් ඒවා ඉදිරියට ඇති වෙන්නෙත් නැහැ. තියෙන අවිද්‍යාවත් ප්‍රහීන වෙලා යනවා. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ මෙනෙහි කළ යුතු ධර්ම මොනවද? මෙනෙහි නොකළ යුතු ධර්ම මොනවද කියලා ඔන්න ස්වාමීන් භික්ෂුන් වහන්සේට දේශනා කරා. 8 වෙනි එකේදී කියන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූද ආශ්‍රවය උපදිති, ඌපන්නා වූ ආශ්‍රවය වැඩති. නැවත කියන්නම් මෙනෙහි කරන්න හොඳ නැති ඒවා මෙනෙහි කිරීමෙන් මොනවද මෙනෙහි කරන්න හොඳ නැති? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩි වෙන ඒවා. ඒවා මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන්ද මෙනෙහි නොකළ යුතු ඒවා මෙනෙහි කරන කෙනාටයි මෙනෙහි කළ යුතු ධර්ම නොමෙනෙහි කරන. ඒ කියන්නේ කරන්න ඕන දේවල් මෙනෙහි කරන්න ඕනේව දේවල් මෙනෙහි කරන්නේ නැහැ ඒ පුද්ගලයා. මෙනෙහි කරන්න ඕන ධර්ම මෙනෙහි නොකර ඉන්නවා. ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? නූපන්නවද ආශ්‍රවය උපදිති, උපන්නව ආශ්‍රවය වැඩති. ඊළඟට කියනවා මේ 9 වෙනි එකෙන් කියනවා මේ පුද්ගලයාට ඇති වෙනවලු 16 ආකාරයට විචිකිච්ඡාවක්. ඒ අර කොයි පුද්ගලයාටද? නුනුවණින් මෙනෙහි කරන්නාට. කවුද නුනුවණින් මෙනෙහි කරන්නේ? අර යෝනිසෝ මනසිකාරයෙන් නැති අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන කෙනාට පහළ වෙනවා ප්‍රශ්න 16ක්. මොකද්ද? විචිකිච්ඡාවක්. මොනක්ද ප්‍රශ්න? මම ඔන්න එතන ඉන්නේ මම කියලාමයි පටන් ගන්නෙ. මම අතීතේ හිටියද? අතීත කාලේ නොහිටියද? අතීත කාලේ මොන જાති කෙනෙක් වෙලාද හිටියේ? අතීත කාලේ
මොන වගේ සටහන් ඒ කියන්නේ අපි කියමුකෝ මනුස්ස සටහන්ද දේව සටහන්ද අන්න ඒ වගේ ඊළඟට මම අතීත කාලේ කවරෙක්ව සිට කවරෙක් වුණාද මම අතීත කාලේ කොයි විදියක භවයක ඉඳලා කොයි කෙනෙක් වගේ වුණාද මේ මම කියලාමයි පටන් මේ යන්නේ හැමදෙස්සම ඔන්න ඒ විදිහට ප්‍රශ්න 5ක් විතර ඇති වෙනවා අතීත කාලේ සම්බන්ධව ආය අනාගත කාලේ සම්බන්ධව පහල වෙනවා මම අනාගත කාලේ වෙයිද නොවේද වෙම්දෝ හෝ වෙම්දෝ ඊට පස්සේ අනාගත කාලේ නොහෙම්දෝ දෙක අනාගත කාලේ කවරෙක් වෙලා කවරෙක් අනාගත කාලේ කවරෙක් වේද අනාගත කාලේ කෙසේ වේද කවුරු කෙනෙක් වගේ වෙයිද ඊළඟට කොයි විදිය ශරීරයක් කොයි විදිය තැනක් කොයි විදියක જાතියක කුලයක උපදීද අන්න ඒ වගේ මම අනාගතේ කවරෙක්ව සිට කවරෙක් වේද මම අනාගතේ එහෙම ඉඳලා ඊළඟ භවයේ කවුරු වගේ වෙයිද කියලා දැන් මම කියලාම මේ ප්‍රශ්න ඇති වෙන්නේ යට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ ඊළඟට ওই විදිහට ඔන්න අතීතය ගැන ප්‍රශ්න 5ක් විතර ඇති වෙනවා අනාගතය ගැන මම කියලා ප්‍රශ්න 5ක් ඇති වෙනවා ඊට පස්සේ වර්තමානයේ ගැන සැකයක් ඇති වෙනවා වර්තමානයේ තමා කෙරේ සැක ඇත්තේ වෙයි මම ඉන්නවද මම වෙම්ද මම නොවෙම්ද කවරෙක් වෙම්ද කෙසේ වෙම්ද සත්වතමේ කොයින් ආයේද කොහි යන්නේද ඔන්න ඔය ආකාරයට 16 ආකාරයකට විචිකිච්ඡාවක් ඇති වෙනවා මේ කාටද මේ අශෘතවත් පෘථග්ජනයාට ඒ කියන්නේ අයෝනිසෙන් මනසිකාරයෙන් මෙනෙහි කරන පුද්ගලයාට එහෙම මෙනෙහි කරන කෙනාට මේ 10 වෙනි පරිච්ඡේදය පැහැදිලි කරනවා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට දෘෂ්ටි 6ක් ඇති වෙනවලු මොනවද ඒ 6 1 10 වෙනි එකේ 1 මගේ ආත්මය ඇත්තයි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට ශාස්ත්‍රත දෘෂ්ටි උපදී. එයාට ඇති වෙනවලු හිතක් මගේ ආත්මය ඇතයි. මගේ ආත්මය කියලා ආත්මීය සංකල්පනයක් ඇවිල්ලා සත්‍ය වශයෙන් ශාස්ත්‍ර ප්‍රසිද්ධිය කියලා කියන ඇත කියන. මම කියලා කෙනෙක් මගේ ආත්මය ඇතයි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන්. ඔන්න එක දෘෂ්ටියක් ඔයාලට ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඒ පළවෙනි එක. අර අපි කියන 6ක් ඇති වෙනවා කියලා දෘෂ්ටි. ඊළඟ දෘෂ්ටි කියලා කියන්නේ වැරදි දැකීම. වැරදි දකින්න විදිය වැරදි දැක්ම. ඊළඟට මගේ ආත්මය නැතයි ස්ථීර වශයෙන් ඔහුට උච්ඡේද දෘෂ්ටි. ඔය දෙක තමයි අපි දන්නවනේ අර 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් 55ක් අයිති වෙන්නේ ශාස්ත්‍රත දෘෂ්ටියට. ඇත කියලා. 7ක් අයිති වෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. එතකොට තථාගතයන් වහන්සේ ওই දෙකම බැහැර කරා. ආත්මීය සංකල්පය එහෙම් පිටින් බැහැර කරා. අපේ බුදුදහමේදී දේශනා කරන්නේ ආත්ම නෙමෙයි අනාත්ම. එතකොට උච්ඡේද දෘෂ්ටි ඇති වෙනවා මගේ ආත්මය නැතයි කියලා. ඔන්න එක දෙවෙනි එක. තුන්වෙනි එක ආත්මය හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. මම මගේ ආත්මය හැඳින ගත්තා කියලා. සංඥා ස්කන්ධයක් වශයෙන් එක සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවා මගේ ආත්මය මං හැඳින ගත්තා කියලා ඔහුට දෘෂ්ටියක් උපදිනවා. මේ එතන තියෙන්නේ මම කියන අර ආත්මීය සංකල්පය. හතරවෙනුව මමම අනාත්මය හැදින ගනිමි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. මමම ආත්ම එතන ගන්න අනාත්ම වශයෙන් හැබැයි මම කියලාමයි ගන්නෙ. ඊට පස්සේ 5 අනාත්ම වූ මමම ආත්මය හැදින ගනිමි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ සංඥා ස්කන්ධේ මමම ආත්ම වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. 6 වෙනුව කියනවා ඔහුට මෙබඳු දෘෂ්ටියක් දෙවෙයි මගේ යම් මේ ආත්මයක් වාග් කර්ම ඒ කියන්නේ මම විසින් වාග් කර්මයක් කරන්න නම් සුව දුක් විඳිනවා නම් ඒ තැන කුසල කර්ම අකුසල කර්ම විපාක විඳින්න මා සතු ඒ ආත්මය වනාහි නිට්ටයයි. ඔන්න ඔය විදියට 6 ආකාරයකට ඇවිල්ලා ඒ නිට්ටය තහවුරුය සර්වකාලිකය නොපෙරෙන ස්වභාව ඇත්තේ ශාස්ත්‍රවතකයන් මෙන් නොවෙනස්ව සිටින්නේ. දැන් මේ 6 වෙනි එකේ ගොඩක් දිගට කියනවා මේ සුව දුක් විඳින්නේ කුසල අකුසල කර්මවල විපාක විඳින්නේ ආත්මේ මේ වක් කියන මම තමයි මේ ඒක නිට්ටයයි ඒක තහවුරුයි ඒක සර්වකාලිකයි ඒක වෙනස් වෙන්නේ නැහැ පෙරලෙන්නේ නැහැ ශාස්ත්‍රවතකයන් මෙන් නොවෙනස්ව සිටින්නේ කියලා ඔහුට දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ 6ම එකතු කරලා මෙතන තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මෙය දෘෂ්ටි ගතය කියලාද දෘෂ්ටි ගහණය කියලාද දෘෂ්ටි කාන්තාරය කියලාද දෘෂ්ටි විසුකය කියලාද දෘෂ්ටි සංයෝජනය කියලාද කියලා ඔය බොහෝ දේවල් නම් කරා. ඊට පස්සේ අන්තිමට කියනවා මහණෙනි යම් කිසි පුද්ගලයෙක්ට මේ දෘෂ්ටි සංයෝජනය මේක තියෙනවා නම් ඒ අශෘතවත් පෘථග්ජනයා ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන්
කායික දුකින් මානසික දුකින් දැඩි ආයසෙන් නොමිදේ. සියලු සසර දුකින් නොමිදේ යයි කියමි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරේ අර ආකාරයට අර 16 විදියකට අයෝනිසෝ මනසිකාරයෙන් මම කියලා අතීත අනාගත වර්තමානයෙන් හිතපු සහ මේ වගේ දෘෂ්ටි හයක් ඇති කරගත්ත පුද්ගලයා ඒ අසුතත් පුතග්ජනයා කවදාකවත් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් අපි දන්නවනේ මේ දුක් මෙතන තියෙන දුක්ඛ සත්‍ය. ජාති ජරා මරණ ශෝක වැළපීම් ඒවෙන් කවදාකවත් එයා මිදින්නේ නැහැලු. මොකද එයා අල්ලගෙන ඉන්නේ වැරදි පැත්තෙන්. මොකද්ද වැරද්ද? එයා දෘෂ්ටියක් අල්ලගෙන ඉන්නවා අර ආත්මය. ඒ කියන්නේ මගේ ආත්මය කියන ආත්මීය සංකල්පයෙන් අල්ලන් ඉන්න නිසා තමයි එයාට මේ විදිහට වෙන්නේ. මම මේ වෙලාවේ පොඩ්ඩක් අහන්න කැමතියි අපේ විද්‍යාරත්න ගුරුපියන්ගෙන් සර් ඒ පැහැදිලි කිරීම ඇතිද කියලා පොඩ්ඩක් මේ 6 ගැන සර්ට තව වැඩි දුර දෙයක් කියන්න තියෙනවද? ඒ දෘෂ්ටි 6 ගැන. තෙරුවන් සරණයි සර්. මේකේ අට කතාවේ තියෙන මේ ආත්ම දෘෂ්ටි ඔබතුමා විස්තර කරපු ආකාරයටම තමයි. හරි සර්. එහෙනම් මම කරගෙන යන්නද සර්? කරගෙන යන්න. හරි සර්. මේ ඔව් ඉදිරියට කරගෙන යන්නකෝ. හරි සර්. හොඳයි සර්. බොහොම පිං. එතකොට ඊළඟට 11 වෙනි එකේ කියනවා මේ ඒකේ අනිත් පැත්ත. ආර්යයන් දක්නාසුලු. ආර්යෝ කියලා කියන්නේ කවුද? ආර්යෝ කියලා කියන්නේ බුද්ධ රත්නය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලායි ඊළඟට ආයි අපිට ගන්න පුළුවන් අෂ්ටාර්ය පුද්ගලයෝයි. එතකොට ආර්ය පුද්ගලයන් දක්නා සුළු ආර්ය ධර්මයේ දක්ෂ මේ ආර්ය ධර්ම තමයි ත්‍රිපිටක පෙළ දහම මේ පරියප්ත ශාසනය. ඒකේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු ඒක දැනගෙන අපි දැනගෙන විතරක් හරියන්නේ නැහැ. ඒ ධර්මයට අනුකූලව අපි හික්මෙන්න ඕනේ. එතකොට ආර්යයන් දැක්කපු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය දක්ෂ ධර්මයේ මොනවට හික්මුණු දැන් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මම පිරිනුවම් පෑවට පස්සේ මගේ ශාසනය අයිති වෙන්නේ කිසිම පුද්ගලයෙක්ට නෙමෙයි. මගේ ඇවෑමෙන් මේ ශාසනය අයිති වෙන්නේ ඊළඟට එන්නේ ධර්ම රත්නය තමයි උඩට. එතකොට අපි තථාගතයන් වහන්සේ නොදක්කත් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ දකිනවා නම් ආයි තව තැනක තථාගතයන් වහන්සේ දේශනා කරා යමෙක් ධර්මයේ දකිනනම් මාගේ ශ්‍රී සද්ධර්මයේ දකිනනම් හේ මා දකි කියලා. ඉතින් ඒ විදිහට බැලුවාම මේ ආර්යෝ නොදක්කත් අපි ධර්මයේ දැක්කනම් ඒ ධර්මයේ හික්ුණා නම් සත්පුරුෂයන් දැක්කනම් ඒ කියන්නේ සත්පුරුෂයෝ කියලා කියන්නේ බුද්ධ ආදී ඒ ඉන්න කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ දක්ෂ වෙනවා නම් ඒ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මෙනවා නම් ඔන්න ඔය 6 ආකාරයට හික්මුණු ශ්‍රුතවත් අතන අපි කිව්වේ අශ්‍රුතවත් පෘථග්ජන කියලා. මෙතන කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නවා. මෙනෙහි නොකළ යුතු ධර්මත් දන්නවා. හෙතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි නොකරයි. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කරයි. දැක්කද? ඒ දැන් ඒ ආර්ය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ පුද්ගලයා අර 6 ආකාරයකට ඒ සත්පුරුෂය ආශ්‍රය කරලා මේ අපි කරනා වගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ පිහිටලා ඒක හික්මිලා ඒ පුද්ගලයා දැනගන්නවා මොනවද මෙනෙහි කරන්න ඕනේ මොන ආකාරයකටද මොනවද මෙනෙහි නොකළ යුත්තේ කියලා. ඒ පුද්ගලයා ඒ විදිහට හිතනකොට 12 වෙනි එකේ කියනවා යම් මහණෙනි යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මයේ කවරෝද? යත් මහණෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රව උපදීද? උපන්නා වූ කාමාශ්‍රව වැඩේද? එතනදී පැහැදිලි කරන්න මම කෙටි කරන්නම්. එතනදී කියන්නේ ඒ කියන්නේ මෙනෙහි කරන්න නැති නොකළ යුතු ඒවා. කාමාශ්‍රව වැඩෙනවා නම් ඊළඟට අලුතෙන් කාමාශ්‍රව ඇති වෙනවා නම් භවආශ්‍රව තියෙන ඒවත් අලුතෙන් ඇති වෙනවා නම් තියෙන භවආශ්‍රව තව වැඩි වෙනවා නම් අවිද්‍යාශ්‍රව අලුතෙන් ඇති වෙනවා නම් තියෙන අවිද්‍යාව ඒවා මෙනෙහි කරන්න එපා කියලා තමයි 12 කියන්නේ. 13 එකේ කියන්නේ මහණෙනි යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ ධර්ම මොනවද කියලා ආයත තථාගතයන් වහන්සේ කියනවා ඒ 12 කරන්න එපා 13 වෙනි එකට එන්න 13 එකේ කියන්නේ මහණෙනි යම් ධර්ම කෙනකින් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රව නූපදී අන්න ඉපදිලා නැති කාමාශ්‍රව ආයෙ එන්නේ නැහැ. උපන්නා වූ කාමාශ්‍රව ටිකින් ටික ප්‍රහීන වෙලා යනවා. නූපන්නා වූ භවආශ්‍රව ඇති වෙන්නේත් නැහැ. උපන්නා වූ භවආශ්‍රවත් නැති වෙලා යනවා. නූපන්නා වූ අවිජ්ජාශ්‍රව ඇති වෙන්නේත් නැහැ. උපන්නා වූ අවිජ්ජාශ්‍රවත් ප්‍රහීන වෙලා යනවා. මේ ධර්ම යම් කෙනෙකුන් මෙනෙහි කරේ නම් ඒව තමයි මෙනෙහි කළ යුතු ධර්ම කියලා 14 වෙනි එකේදී කියනවා
ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කරන්න ඕන නැති ඒවා මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන් නූපං ආශ්‍රවය නූපදීති උපං ආශ්‍රව ප්‍රහීන වේ කියලා ඔන්න එතෙන්දි පටන් ගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්න ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි. ඔන්න දැන් ඒ ආර්ය ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරනවා මේක තමයි දුක්ඛ සත්‍ය. මේක නුවණින් මෙනෙහි කරනවා. මානසිකාර කරනවා. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය. නුවණින් මෙනෙහි කරයි. මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍ය. නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ නුවණින් මෙනෙහි කරයි. මේ ආකාරයට පළවෙනි වතාවට චතුරාර්ය සත්‍ය දකිනවා. දකින්නේ කොහොමද? තමන්ගේ මනස දියුණු කරලයි. ඒක අනිත් කොච්චරගේ අහුවත් අනිත් දේශනාවලින් අහුවත් තමන්ගේ මනස තුළින් තමයි දකින්නේ. දැකලා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ප්‍රහීන වෙත්. ඔන්න අපි දන්නවා දස සංයෝජන තියෙනවා කියලා. ඒකේ පළවෙනි සංයෝජන තුන ප්‍රහීන වෙලා යනවා, නැති වෙලා යනවා. මහණෙනි මොහු දර්ශනයෙන් within bracket සෝවාන් මගින් ප්‍රහාණ කළ යුතු ආශ්‍රවයයි කියතු ලැබේ. එතකොට අපි දන්නවා ඔය උපමාවක් දීලා තියෙනවා ඔය සෝවාන් වෙන එක හරියට අපි කිව්වොත් අඳුරේ ඉන්න තැනක පහනක් තියෙනවා කියලා කිව්වොත් අපේ ගෙදරක අඳුරේ ඉන්න වෙලාවක ලයිට් නැති වෙලාවක පහනක් තියෙනවා එකපාරට විදුලි කෙටුවොත් අපිට ඒ පහන එක ක්ෂණයකට පෙන්ලා නැති වෙලා යනවා. ඔන්න ඔය ක්ෂණය වගේ බොහොම කෙටි කාලයක් තුල තමයි මේ සෝවාන් වීම කියන එක පෙනෙන්නේ. හැබැයි අර ලොකුවට පේන්නේ නැහැ. ඒක පළවෙනි වතාවට නිර්වාණය දකින්නවා කියන එකට උපමා කරලා තියෙන්නේ ඒකයි. ඒකේ අන්තිම උපමාව තියෙනවා. හිරු එළියෙන් හොඳට දවල් වෙලාවට අර පහන පේනා වගේ තමයි කියලා රහත් වුණා. ඉතින් ඒක පැහැදිලි කරගන්න ඕනේ පළවෙනි වතාවට නිර්වාණය පේන්න ගන්නවා ඒ ආර්ය පුද්ගලයාට ඒ පෙනිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මේකේ පාලි වලින් කියනවා තීනි සංයෝජනානි පහීනයති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉමේ වොච්චති භික්කවේ ආසවා ශාසනා පහතබ්බා. එතකොට මේක තමයි පළවෙනි දර්ශනයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. එතකොට මෙතන අපි තේරුම් ගන්න ඕන දේ තමයි මොකෙන්ද මේක දර්ශනේ මොකද්ද මේ ආශ්‍රවේ ප්‍රහාණය කරන්න හේතුකාරක වුනේ යෝනිසෝ මනසිකාරය. මොකද්ද මෙනෙහි කළ යුතු ආකාරයට හරියට හිත මෙනෙහි කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාට ඉන්නකොට අපි මෙනෙහි කරන්නේ බොහෝ වෙලාවට අපි බැලුවොත් අපේ හිත දුවන්නේ කාම වස්තුන් පස්සේ. එහෙම නැත්නම් අපි හිතන්නේ මේ තවත් සංසාරේ යන්න ඕනේ අර කෙනෙක් වෙන්න ඕනේ මේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි මෝහ සහගත විදිහට තමයි හිතන්නේ. නමුත් මෙතන අපි හිතන විදිය අනිත් පැත්තට පෙරලෙන්න ඕනේ. සාමාන්‍ය අශෘතත් පෘථග්ජන හිතන විදිහට හිතුවොත් නම් මේ පළවෙනි මාර්ගඵල ලබා ගන්න බෑ. එතකොට සක්කාය කියන තැන ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් සක්කාය කියන තැන පොඩි වචනයක් තියෙනවා. සක්කාය කියලා කියන තැන කියන්නේ තමාගේ ශරීරයට කියනවා සක්කාය කියලා වචනේ. තව කියනවා සක්කාය දිට්ඨි කියලා කියනවා තමාගේ කය පිළිබඳ මමය මාගේ යන හැඟීම. එතකොට මෙතන කය කිව්වට ඇත්තටම දැන් කය ඇතුලේ හිතකුත් තියෙනවනේ. අපි දන්නවනේ රූපයක්කුත් තියෙනවා. ඒක ඇතුලේ අපි දන්නවා මේ විඥානයකුයි චෛතසිකයි තියෙනවා කියලා. එතකොට සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම කියන්නේ තමාගේ ශරීරය පිළිබඳව ඇති මමය මාගේ යන ඇල්ම දුරු කිරීමයි. එතකොට යම්කිසි කෙනෙක් සෝවාන් බවට පත් වුණා නම් ඒ පුද්ගලයා සම්මුති ලෝකේ ජීවත් වුණාට ඒ පුද්ගලයා අර තමන්ගේ ශරීරයේ මමය මාගේ කියන මේ අපි කියනවා තණ්හා මාන දිට්ඨි වලින් ඒ විදිහට අල්ලන්නේ නැහැ. එයා විශේෂයෙන්ම දිට්ඨියෙන් අල්ලන්නේ නැහැ. එයා ඒ පුද්ගලයාට අර ඒ දිට්ඨිය නැති වෙලා ගිහිල්ලා අර දිට්ඨි චෛතසිකේ අපි ඉගෙන ගන්න අභිධර්මයේදී දිට්ඨි චෛතසිකේ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. විචිකිච්ඡා චෛතසික සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසයයි දෙකම බැටෙන්නේ දිට්ඨි චෛතසිකයට. එතකොට එයා ඒ ආර්ය පුද්ගලයා ප්‍රහීන කරනවා දිට්ඨි චෛතසිකයයි දිට්ඨි චෛතසිකය සහ විචිකිච්ඡා චෛතසිකය. ඔන්න දැන් එතනින් අපි අවසන් කරා පළවෙනි දස්සනා පහතබ්බා කියන පළවෙනි ආශ්‍රවයන් ප්‍රහීන කරන ක්‍රමය. දෙවැනි එක සංවරා පහතබ්බා. සංවරා පහතබ්බා කියන එක 15 වෙදි කියනවා තථාගතයන් වහන්සේ සංවරයෙන් ප්‍රහාණය කරන්නලු. දැන් ඒ ආර්ය පුද්ගලයාට දැන් ඊළඟට කරන්න තියෙන්නේ සංවර කරගන්න ඕනේ. මොනවද සංවර කරගන්න ඕනේ? සංවර කරගන්න ඕනේ තැන් 6ක් තියෙනවා. මොකද්ද? චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද.
මහණෙනි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගත නොවි වසන්නාහුට පීඩා කෙරෙන කෙරේ. ඒ කියන්නේ අපේ චක්කු ඉන්ද්‍රිය කියන එක අපි දන්නවා චක්කු ප්‍රසාදය කියලා කියනවා චක්කු ධාතුව කියනවා චක්කායතනය කියන අපි ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ ඇස අපි ඒක සංවෘතව කියලා කියන එක මට තේරෙන විදිහට මේ විවෘත කරන්න නෙමෙයි. ඒක අපි සංවර කරලා වහ ගන්න ඕනේ. වහ ගන්නවා කියලා කියන්නේ ඇහැ තද කරලා වහ ගන්නවා කියන එක නෙමෙයි. ඒකෙන් ආශ්‍රව ඇති නොවන විදිහට. එතකොට ඒක නොකරොත් ඒ පුද්ගලයාට පරිදාහය උපදී. චක්කුන්ද්‍රිය සංවර සංවෘත වසන ඔහුට මෙසේ එහෙම හරියට වසාගෙන චක්කු ඉන්ද්‍රිය සංවර කරගත්ත පුද්ගලයාට අර පීඩාවල් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකෙන් අපිට පැහැදිලි කරන්නේ ඔන්න මම තැන් 6 මොකද්ද? චක්කුව සංවර කරගන්න ඕනේ. සෝතය කන අපි කෙටියෙන් කිව්වොත් ඇස සංවර කරගන්න ඕනේ, කන සංවර කරගන්න ඕනේ, නාසය සංවර කරගන්න ඕනේ, දිව සංවර කරගන්න ඕනේ, කය සංවර කරගන්න ඕනේ, මනේන්ද්‍රිය කියලා කියන්නේ මනස සංවර කරගන්න ඕනේ. ඒ සංවර කරගත්තොත් ඔහුට අර පීඩාකාරී පරිදාහය ඇති වෙන්නේ නැහැලු. එතකොට අපි දන්නවා මෙතන එන්නේ අපි දන්නවා සිල්වත් වීම. සිල්වත් වීම අපි ඉගෙන ගන්න තියෙනවා ඉන්ද්‍රිය සංවරය. එතකොට අපි දන්නවා ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා චතු පාරිශුද්ධ සීලය. ඒකේ තියෙනවා එක කොටසක් ඉන්ද්‍රිය සංවරය කියලා. එතන ඉන්ද්‍රිය සංවරයද කියන්නේ අර ඇසට යම්කිසි දෙයක් දැක්කාම ඒක අපි ගත්තොත් එතනත් එනවා ඒක අපි ගත්තාම ඒක අපි අරගත්තොත් එම සුභ සංඥාවෙන්. මොකද වෙන්නේ? සුභ සංඥාවෙන් අරගෙන නුනුවණින් මෙනෙහි කරොත් අපි ඒ දැකපු දේ ලස්සන වුණොත් ඒකට ඇලෙනවා. ඇලිලා රාගය ඉපදිලා අපි අකුසල සිත්, ලෝභ සහගත සිත් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් අපි ඒක දැක්කොත් එහෙම සුබ නෙමේ අනිත් විදිහට අපි දකිනවා අසුබ නිමිත්ත. ඒ කියන්නේ අපි දකිනවා ඒක සුභාරම්මණය, ඒ කියන්නේ අනිෂ්ඨාරම්මණයකට දකිනවා. අනිෂ්ඨාරම්මණයකට දැක්කම අපිට මේක අපි කැමති නෑ මේ පින්තූරෙට. ඉතින් මොකද වෙන්නේ? අපිට එනවා පටිග. අපි ගන්නවා පටිග නිමිත්තක්. ඒ අරගෙන නුනුවණින් මෙනෙහි කරලා අපි එතනත් අකුසල සිත් උපදවා ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? අකුසල සිත් උපදවා ගන්නවා කියලා කියන්නේම ඒ පුද්ගලයා සංසාරේ දික් කර ගන්නවා කියන එක. දැන් අපි දන්නවා නිවන් දකින්නවා කියලා කියන්නේ අකුසල සිත් පහළ වීම ටික අඩු කරගෙන යන එක. ඉතින් එතකොට මේක බොහොම පැහැදිලි. තථාගතයන් වහන්සේ කෙලින්ම කියනවා ඊළඟට දෙවෙනියට කරන්න කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ඇහැට රූපයක් දැක්කොත්, කනට ශබ්දයක් ආවොත්, නහයට ගඳ සුවඳක් ආවොත් ඒකත් එක්ක සුභ සංඥාවෙන් අල්ලගෙන ඇලෙන්න යන්නත් එපා, අකුසල සිත් උපදවා ගන්නත් එපා. ඒකත් එක්ක ගැටෙන්න ගිහිල්ලා පටිගයක් උපදවාගෙන ඒකත් එක්ක ඒ පැත්තෙන් ගැටීමක් ඇති කරගන්නත් එපා. ඒක දැක්කොත් දැක්කා විතරයි. ඒකේ ධර්මතාවය දකින්න, මෙතන ඇතිවලා තියෙන හේතුඵල ධමයක් කියලා දකින්න, ඒ විදියට තමන්ගේ ඉන්ද්‍රියන් 6 සංවර කරගන්න. ඒ සංවර කරගත්තොත් අන්තිමට කියනවා ඔහුට මෙසේ එහෙම කරන සංවර කරන පුද්ගලයාට ඔහුට මෙසේ ඒ වෙහෙස සහ දැවිලි සහිත ආශ්‍රව නොවෙත්. අන්න දැන් අපි කොච්චර වුණත් අද අපි දැවෙන්නේ, අද අපි තැවෙන්නේ අපි ලස්සනයි කියන දේවල් අල්ලගන්න ගියපු නිසායි. එහෙම නැත්නම් අපි දැන් දැවෙන්නේ අපි සමහර එක්ක හෝ සමහර දෙයක් එක්ක හෝ සමහර පුද්ගලෙක් එක්ක ගැටෙන්න ගියපු නිසායි. ඉතින් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ දේශනා කරන්නේ ඇලෙන්න යන්නත් එපා, ගැටෙන්න යන්නත් එපා, නිකන් තැවෙන්න එපා. මේ ආශ්‍රවේ ප්‍රහාණය කළා දාන්න. ඒක තමයි 15 වෙනි ඡේදයෙන් කියන්නේ. ඊළඟට අපි දැන් ඔන්න දෙකක් අවසන් කරා. දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා. 16 වෙනි එකේ කියන්නේ පටිසේවනා පහතබ්බා. පටිසේවනා කියලා කියන්නේ අපි දන්නවා දැන් අපේ මේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාටනේ. දැන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරනවා සිව්පසේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ඊළම්පස. දැන් අපේ පැත්තෙන් ගත්තොත් අපිටත් අවශ්‍ය වෙනවා. දැන් මේක අපි භික්ෂුන් වහන්සේලා දේශනා කරන නිසා ඒ විදිහට බලමු. ඒකේ කියනවා මහණෙනි මේ ශාසනයේ මහානතමේ නෝනින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මෙසි මధుර සුලං අව් සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා සහගත ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝග කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක පැහැදිලි, බොහොම පැහැදිලි. සිවුරු අඳින්න ඕනේ ස්වාමින් වහන්සේලා. මේක කාටවත් පෙන්වන්නවත් වටිනා සිවුරු පාවිච්චියක් නෙමෙයි. මේක තනිකරම අර අපි කියනවා ප්‍රතිවේක්ෂා කරලා මේකේ ඒක සීතල උණුසුමින් බේරෙන්නයි, මැසි මදුරුවන්ගෙන් බේරෙන්නයි,
ලජ්ජා ස්ථාන වහගණ්ඩයි කියලා ඒක සඳහා පමණයි ප්‍රතිවේක්ෂා කරලා ප්‍රතිවේක්ෂා ඥානයෙන් තමයි ඒ සිවුරු පරිභෝග කරන්න කියලා කියන්නේ. ඊළඟට කියන පිණ්ඩපාතය. පිණ්ඩපාතයත් වළඳ ගන්න ඕනේ ක්‍රීඩා කිරීමට දැන් කෑම වළඳලා මේ දැන් ක්‍රීඩා කරන්න ශරීර ශක්තිය ආවන් පස්සේ ක්‍රීඩා කරන්න පුරුෂ මදේ වැඩි කරගන්න ඊළඟට සරස ගන්න ඇඟ ලස්සනට ඒ තැන් පුරවගෙන අලංකාර වෙන්න එහෙම නෙමෙයි මේ උතුම් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න තමන්ගේ ශරීරයේ කෙලින් තියාගන්න ඕන නිසා තමයි මේ පිණ්ඩපාතේ වළඳන්න කියලා කියන්නේ සහ අර කලින් ඇතිවෙච්ච බඩගින්න ආයි ඒක නම් මේ බඩගින්න නැති කරගන්නයි ආයි ඉදිරියේදී බඩගින්නක් වෙනවා නම් ඒක ආන්න ඒ වගේ බ්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කිරීම සඳහා පමණයි මේ පිණ්ඩපාතේ වළඳන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ ස්වාමින් වහන්සේ. ඊළඟට කියනවා සෙනසුන් කියලා කියන්නේ ආවාස. හුදෙක් ශීත නැති කිරීම පිණිස උෂ්ණය නැති කිරීම පිණිස මැසි මදුරුවන්ගෙන් ඒක පැහැදිලි සීතලෙන් උෂ්ණයෙන් බේරීමට මැසි මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ඊළඟට ඒක ඍතු එක අපි දන්නවනේ දැන් එක ඍතු තියෙනවනේ හේමන්ත වස්සානය වගේ කියලා ඒවයින් බේරීම සඳහා විතරයි අපි සේනාසනයක් පාවිච්චි කරන්න ඕනේ කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ ආශ්‍රව නැති කිරීම පිණිස. ඊළඟට කියනවා ගිලම්පසත් හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වේදනා නැති කිරීම පිණිස තමයි හැදිච්ච ලෙඩේ සුව කරගන්න විතරයි ඒ ගන්න ඕනේ රෝග දුක් නැති කිරීම පිණිස විතරයි මේ නුවණින් සලකලා ගිලම්පස බෙහෙත් ආදී ප්‍රතිවේක්ෂා කරලායි ගන්න ඕනේ. ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ මේ මම මේ පරිභෝජනය කරන්නේ මෙන්න මේ ප්‍රයෝජන සඳහා මිස්තරයි කියලා අර කෙලෙස් ඇති නොවන විදිහට ආශ්‍රව වැඩි වෙන්නේ නැති වෙන විදිහට. මොකද හේතුව අපි දැන් අපි ගත්තොත් සිවුරු අපි ස්වාමින් වහන්සේ කෙනෙක් නම් ඒ සිවුර වටිනා සිවුරු පරිභෝජනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේට රාගයක් ආසාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ සිවුර තව ස්වාමීන් වහන්සේ කෙනෙක් කර ගත්තා කියලා ඔන්න පටිගයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අනිත් ඒවත් මෙතන සම්පූර්ණයෙන්ම කියන්නේ මේ සතර සිව්පසයම ආශ්‍රව වැඩෙන්නේ නැති වෙන ආකාරයට ආශ්‍රව වැඩෙන්නේ නැති වෙන ආකාරයටම ප්‍රතිවේක්ෂා කරලා ගන්න කියන එක තමයි මේ තුන්වෙනි පහතබ්බා කියන මේ ආශ්‍රව ප්‍රහාණය කරන පටිසේවනා කියන එකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට අපි යන් හතරවෙනි එකට 17 හතරවෙනි එකේ කියන්නේ අදිවාසනා. අදිවාසනා පහතබ්බා කියලා කියන්නේ දැන් අපි මෙතන දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ භික්ෂු ජීවිතයට පත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා බොහෝ ගැහැට සිද්ධ වෙනවා. දැන් අපිට නම් ඕන වෙලාවක කෑම කන්න පුළුවන්. ඕන වෙලාවක නිදියන්නත් පුළුවන්. ඕන වෙලාවක අපිට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේට එහෙම බෑ. ස්වාමීන් වහන්සේට බොහෝ ගැහැට සිද්ධ වෙනවා කායික වශයෙන්. හැබැයි ඒ කායික වශයෙන් වෙන හැම ගැහැටක්ම ස්වාමීන් වහන්සේලා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉවසීමෙන්ම මේ නිර්වාණය ලබා ගැනීමේ කියන පරම චේතනාවෙන්ම ඒවා ඉවසන්න ඕනේ. දැන් මෙතන කියනවා මහානතමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙන්න ඕනේ. අපි කියමුකෝ සීතල වැඩි කියලා ස්වාමීන් වහන්සේට වෙන අකටයුතු වැඩ කරන්න බෑ. තමන්ගේ සීලය කඩාගෙන යන්න බෑ. ඒ සීලයම ආරක්ෂා කරගෙන ඉවසීම සීතල ඉවසගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. උණුසුම ආවා කියලා ඒත් එහෙමයි. බඩගින්න ආවා කියලා දැන් උදාහරණයක් ගත්තොත් විකාල භෝජනේ සංවිධානය වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ට බඩගින්න ආවා කියලා අපි වගේ මේ සැරෙන් සැරේට කෑම කන්න බෑ. ඒ බඩගින්න ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. තිබහාවා කියලාත් එහෙමයි. ඒකත් Tamanට අගෝචර නම් ඒ ප්‍රත්‍ය නැත්තම් ඒ පිපාසයක් ආවා කියලා එහෙම ඒ වෙලාවට මේක සංසිඳන්න යන්න බෑ. ඉවසන්න ඕනේ. මැසි මදුරුවන්ගෙන් සුලං ඒ වගේ ඊළඟ නපුරු දේවල් ඊළඟට අනිත් ඒ සියලු දේවල්ෙන් ඉවසන්න පුළුවන්. ඊළඟට කියනවා සමහරලාට ස්වාමීන් වහන්සේට බොහෝ මිනිස්සු බනිනවා. බොහෝ මිනිස්සු අපි දන්නවා නපුරු වචන කියන ස්වාමීන් වහන්සේලාට. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තව කෙනෙක් Tamanට බැන්නා කියලා ආයි පෙරලා බැනීම කරන්න කියලා තථාගතයන් වහන්සේ අනුදැන බදලා නැහැ. ස්වාමීන් වහන්සේ ඒ නපුරු වචන කොච්චර ආවත් ඒ වචන ඉවසන සුළු අයෙක් වෙන්න ඕනේ. ඊළඟට උපන් ශාරීරික වේදනා. අපිට දැන් අපි දන්නවනේ ශරීරයේ එක එක තැන්වල වේදනාවල් එනවා. බඩේ වෙන්න පුළුවන්, හිසේ වෙන්න පුළුවන්, පයේ වෙන්න පුළුවන්, කොන්දේ වෙන්න පුළුවන්. ඒ ශාරීරික වේදනාවන් ආවත් තියුණු වූ, රළු වූ, කටුක්ක වූ, අමිහිර වූ, අමනාප වූ දිවි පැහැර ගන්නවා. අපි කියමුකෝ දිවි පැහැර ගන්නවා කියලා කියන්නේ මැරෙන්න තරම්. ඒ කියන්නේ තමන්ව මරණයට අපවත් වෙන්න තරම් විදිහේ
වේදනාවල් එන්න පුළුවන්. ඒ ආවත් තමන්ගේ සීලය කඩා ගන්න නැතුව තමන් රකිනා ඒ සීලය අඛණ්ඩව ආරක්ෂා කරගෙන මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න ඕනේ කියන එක තමයි මෙතනින් මේ පැහැදිලි කරන්නේ. මොකද ඒව කරනකොට අර අර අපි කියනවා කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා නේ හරියට නිවන් ලබන්න ඕන නම් ඒ විදිහට කරනකොට ඒ විදිය ප්‍රතිපත්තියකට යනකොට මේ ඉවසීම හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට යම් හේකින් නොවිසන්නා වූ හොට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය උපදිද්ද. දැන් ඉවසන් නැති කෙනාට වෙහෙස කර දැවිලි ආශ්‍රය උපදිනවා. නමුත් ඒවා මෙසේ ඉවසන්නා වූ හොට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය නොපදිත්. ඒ කියන්නේ යම් කිසි හේකින් ඉවසපු නැති නිසා වෙන්න තියෙන දැවිලි තැවිලි ඉවසපු නිසා මේ වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. දැන් අපි දන්නවා සමහර කතන්දරවල කියනවා සමහර ස්වාමින් වහන්සේලා අර අපේ මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා බඩගින්න ආවත් අර අඹ ගෙඩියක් දැකලා ස්වාමින් වහන්සේ ඒ අඹ ගෙඩිය අරගෙන වැළඳුවේ නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේට පස්සේ වෙලාවක අර ගිහි කෙනෙක් අඹ විෂ දීලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගිහි කෙනාගේ පිට උඩ දීම රහත් වුණා කියලා. අර ඒ පස්සේ Tamanට සැනසීමක් ලැබෙනවා අර ඉවසීම නිසා. ඒ මොකද ඒ බඩගින්න ඉවසගෙන හිටපු නිසා Tamanගේ ශික්ෂාපදේ කඩා ගන්න නැතුව. හරි. ඒකෙන් අපි දැන් ඉගෙන ගත්ත හතරවෙනි එක අදිවාසනා අවසරයි ඔව් සර්. තිරුවන් සරණයි. මෙතන මම අටකතාවෙන් පොඩි කාරණයක් මෙතන හොඳයි සර් බොහොම හොඳයි සර්. කොහොමද මේ සීත උෂ්ණාදියෙන් ආශ්‍රවයෝ 4 දෙනා උපදින හැටි පෙන්නනවා අටකතාවේ. ඒ අටකතාව පිටුව නම් මට ගන්න අමාරුයි ඒ විදිහටදී මෙහෙමයි. දැන් සීත ස්පර්ශ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ උෂ්ණේ පතනවා. මට උෂ්ණ තිබුණා නම් හොඳයි නේද කියලා මේ සීත උෂ්ණෙට ඉවසන්නේ නැතුව උෂ්ණ පතනවා. ඒ කියන්නේ කාමාශ්‍රව උපදින හැටි. උෂ්ණේ පැතීම වශයෙන් කාමාශ්‍රව උපදිනවා. ඊළඟට අපිට මේ සම්පatti මේ භවයේ සම්පත්තියයි. ඒ කියන්නේ එයාට සීත උෂ්ණ නැතිව හොඳට ඉන්නකොට මේ සම්පත්තියයි ඒ කියන්නේ භවයේ පතනවා. එහෙම නැතුව ඉන්න ලැබේවායි කියලා භවයේ පතනවා. ඒක භවස්ත්‍ර ආකාරයට පෙන්වු කරනවා. ඊට පස්සේ කියනවා මගේ සීතය උණුසුමයයි දිට්ටි මගේ උණුසුම මගේ සීතල කියලා ගන්න එක්කෙනාට දිට්ටි ආශ්‍රව උපදිනවා. එතකොට මේ සියලු තණ්හීම එයාට අවිජ්ජාශ්‍රව උපදිනවා. මේ සීතල සඳහා ආශ්‍රවය 4 දෙනා උපදින හැට අටකතාවේ 106 වෙනි පිටුවේ මෙන්න මේ කාරණය තේරුම් කරලා තියෙනවා. තෙරුවන් සරණයි. හරි සර් බොහොම පිං සිද්ධ වෙනවා සර්. තෙරුවන් සරණයි සර්. දැන් අපි එතකොට ඉගෙන ගත්තා දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා කියලා 4ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ පරිවර්ජනා කියලා කියන්නේ 18 වෙනි එක දුරු කිරීමෙන් පැහැහිය යුතු ආශ්‍රය කවරේද මහණෙනි මේ ශාසනයේ මහානතම නුවණින් සලකා. දැන් මේ බලන්න මේ හැමතැනම තියෙන නුවණින් සලකා මේ එකනේ තථාගතයන් බුලින් මොයි කිව්වේ මේක මේ නුවණින් කල්පනා කරන අයට විතරයි අනිත් අයට මේ වැඩේ කරන්න බෑ කියලා. එතකොට මේ ශාසනයේ මහානතම නුවණින් සලකා නපුරු ඇතු දුරු කරයි. නපුරු අසු දුරු කරයි. නපුරු ගොනු ඔය විදිහට නපුරු දේවල් දුරු කරනවා. ආයි කටු ලැබ ඊළඟට ගවරල ඒ වගේ පැහැදිලි කළා. ඊට පස්සේ කියනවා නුසුදුසු අස්නේ ඒ කියන්නේ නුසුදුසු ආසනවල වැඩ සිටින්නේ නැහැ. නුසුදුසු තන්හි හැසිරෙන්නෙත් නැහැ. ඊළඟට යම්බදු පවිතු මිත්‍රයන් සේවනය කරනවා නම් ඒගොල්ලන් ඒ කරන්නව නොනත්තව ඒ සබ්‍රාහ්මසාරව ලාමක තන්හිලා සලකන්නවද ඒ තෙමේ නොයසුනද ඒ අගෝචරයද ඒ පාප මිත්‍රයන්ද නොනින් සලකා දුරු කරයි. දැන් මෙතනදී මෙන්න මේක මට කැමති සම්බන්ධ කරන්න අර මම කලින් කිව්වා වගේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන තැනදී කියනවා ඒ කියන්නේ අර චතුපාරිචිත සීලේදී ගෝචර ස්වාමින් වහන්සේ කෙනෙක් ගත කරන්න ඕනේ තමන්ගේ ශික්ෂා ප්‍රාතිමොක්ෂ සංවර සීලේ ගෝචර ස්ථානවල. ඒ කියන්නේ අගෝචර වෙන්නේ ස්ථාන නැතුව ඒක කියන්නේ පොඩ්ඩක් ඉත වනාර දෙන්න මට
ඉද බික්කු පාතිමෝක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාධය සික්ඛාය සික්ඛා පදේසු. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද ආචාර ගෝචර ඒ කියන්නේ ගෝචර තමන්ට සුදුසු තැන්වල තමයි වාසය කරන්න ඕනේ. තමන්ට නුසුදුසු පුද්ගලයෝ නුසුදුසු ස්ථාන නුසුදුසු දේවල් පරිවර්ජනය කර කියන්නේ ඒවා දුරු කරන්න ඕනේ. මොකද ඒවත් එක්ක හිටියොත් ඒ පුද්ගලයෝ එක්ක හෝ ඒවා ඒ ස්ථාන අපි දැන් එතන කියනවා ඔය විසුද්ධි මාර්ගයේ තියෙනවා නොසුදුසු විහාර. ඒවයි සිටින්න හොඳ නැහැ. ඊළඟට එක තමන්ගේ ඥාතීන් එක්ක සම්බන්ධකම් තියෙන එක පලිබෝධ තියෙනවා. අන්න ඒවා දුරු කරන්න ඕනේ. ඒවා දුරු කරලා තමන්ට සුදුසු තැනක හිටියේ නැත්නම් ඒ ආශ්‍රව වැඩෙනවා. අර අපේ විදිරත්න ගුරුපයන් වහන්සේ කිව්වා වගේ මේකේ කියන්නේ තථාගතයන් වහන්සේ තමන්ට සුදුසු තැනක ඉන්න. අගෝචර දේවල් අයින් කරන්න. මොකද හිටියොත් තමන්ට කාමාශ්‍රව වැඩෙනවා, භවශ්‍රව වැඩෙනවා, අවිජ්ජාශ්‍රව වැඩෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපිත් එක්ක ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ යාළු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ ධම්ම නිවන් දකින්න අවශ්‍ය නැහැ. ඔබතුමා මේ ඔබ වහන්සේත් බලන්නකො දිව්‍ය ලෝකයකට යන්න කියලා අපි තව ටිකක් ඒක සැප විඳලා යන්න අන්න ඒ වගේ කියනකොට මොකද වෙන්නේ? උදාහරණයක්. එතකොට අර භවශ්‍රවයක් ඇති වෙනවා. මේ හාමුදුරුවෝ හිතන් හිටියට මේ භවයේම නිවන් දකලා ඉවර කරන්න කියලා අර වැරදි ආශ්‍රය නිසා ඔන්න භවශ්‍රයක් ඇති වෙන්න පුළුවන්. ඒ මම මේ දෙන්නේ පොඩි උපමාවක්. ඉතින් අර විදිහට ඒ මෙතනින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර පරිවර්ජනය කියලා කියන්නේ වර්ජනය කරන්න ඕනේ ඒ ස්ථාන ඒ පුද්ගලයෝ. එහෙම කිරීමෙන් මේ තථාගතයන් වහන්සේ කියනවා යම් හේයකින් එබඳු දේ නොකරන්නා වූ හට වෙහෙස හා දැවිල්ල සහිත ආශ්‍රවය උපදිත්ද මෙසේ එබන්තන් දුරු කරන්නා හට වෙහෙස හා දැවිලි සහිත ආශ්‍රවය නොවේත්. දැක්කද? ඒක ඒ පුද්ගලොත් එක්ක අපි හිටියොත් ඇලි හිටියොත් එහෙම ගැටි හිටියොත් අපිටමයි පාඩුව වෙන්නේ. අපි අනිවාර්යෙන් අපිට වෙහසක් දැවිල්ලක් තැබිල්ලක් වෙන්නේ. නමුත් අපි ඒගොල්ලන්ව පරිවර්ජනය කරොත් අපිට පුළුවන් අපේ ගමන යන්න. ඒකෙම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන තව එක කරුණක් මට මතක් වෙනවා මේ වෙලාවේ. තථාගතයන් වහන්සේ දේශනා කරා තමන් අසුරු කරනකොට ඒ අසුරු කිරීම තමන් හා සීල වඩන සමාධි ප්‍රඥා වඩන ඒ වගේ අය අසුරු කර යුතුයි තමන් හා සමාන හෝ තමන්ට වඩා උසස්. යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් තමන්ට වඩා පහළ කෙනෙක් ඇසුරු කිරීමෙන් වෙන්නේ තමන්ට හානියක්මයි. ඉතින් ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ අපිට වඩා සමාන හෝ උසස් අය ආශ්‍රය කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නම් හොඳම දේ කඟ වේනෙක් වගේ කඟ වේනෙක් ඉන්න තනි කඟක් තියෙන කඟ වේනා ඉන්නවා වගේ තනියෙන් ඉන්න එක හොඳයි කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. හරි ඊළඟට අපි ඊළඟට යන් 10 වෙනි ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමය විනෝදනා පහතබ්බා. මහණෙනි විනෝදනයෙන් කියලා කියන්නේ දෝෂ. ඒ දෝෂය දක්කලා ඒක ප්‍රහාණය කරන්න ඕනලු. මොනවද ඒ විනෝදනයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව? එතන කියනවා මහණෙනි මේ ලෝකයේ මහානතම නුවණින් සලකා උපන් කාම විතර්ක. ඔන්න බලන්න දැන් අපි එතන කියන්නේ දැන් අපි නිතරම කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි ඔන්න බැලුවොත් අපි එක කාම විතර්ක කියන්නේ අපි දැන් එක්කෝ අපි හිතනවා අපේ දූ දරුවෝ ගැන. ඒවත් කාම වස්තුන්. ඊට පස්සේ අපි හිතනවා අපේ ගෙවල් දොරවල් ගැන. ඊට පස්සේ අපි හිතනවා අපගේ රත්තරන් දීපල ඉඩකඩම් යාන වාහන ඒවා ගැන. ඉතින් අපි ඕවා කොහොමද වැඩි දියුණු කරගන්නේ? තව කොහොමද මේව තව ඉස්සරහට පවත්වාගෙන යන්නේ? ඔය ඔක්කොම කාම විතර්ක. ඊළඟට කාම විතර සිත තබා නොගන්න ඕනේ. දුරු කරයි බැහැර කරයි විනාශ කරයි. අපි දැන් මෙතනදී තථාගතයන් වහන්සේ කියන්නේ ආශ්‍රවයන් නැති කරන්න අවශ්‍ය නම් ඒ කාම විතර්ක එනකොට ඒව නැති කරන්න ඕනේ. ඒකෙන් කියන්නේ අපේ යුතුයකම් ඉෂ්ට කරන්න එපා කියලා. නමුත් අපි තමන්ගේ යුතුයකම ඉෂ්ට කරලා වහාම ඒ කාම විතර්කයෙන් බැහැර වෙන්න ඕනේ. අපි අල්ලාගෙන සිටිය යුතු නෑ ඒ කිසිම කාම වස්තුවක්. ඊළඟට නැවත නොඉපදෙන පිණිස ඊළඟට ව්‍යාපාද විතර්කය තමයි ඊළඟට අපිට ඇති වෙන ඒ මිච්ඡා සංකල්පය. එතකොට ව්‍යාපාදයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් පුද්ගලයෙක් කෙරෙහි එක යම්කිසි වස්තුවක් කෙරෙහි අපි ඒ ව්‍යාපාදයේ හිතේ තබා ගන්න හොඳ නැහැ. දුරු කරන්න ඕනේ. බැහැර කරන්න ඕනේ. විනාශ කරලා දාන්න ඕනේ. නැවත නූපදීන් පිණිස පමුණවන්න ඕනේ. අපිට පුළුවන් නම් අර මෙත්තා චේතෝ විමුක්තිය වගේ අපිට පුළුවන් නම් මෛත්‍රී වඩලා අපිට ව්‍යාපාදයක් අපේ ඉන්න හතුරෙක් අපි ඉන්නවන සතුරෙක් වේවා ඕනෑම පුද්ගලෙට අපිට පුළුවන් නම් මෛත්‍රී වඩලා අපිට පුළුවන් නම් පොඩ්ඩක්වත් ඒ පුද්ගලයා මාහා සමාන සියලු සත්වයෝ කියන ඒ අර එතන සත්ව හැඟීමක් ඇති කරගෙන ඇත්තටම සත්වයක් නැහැ.
එහෙම හැමියම් අධික කරන අපිට පුළුවන් නම් මෛත්‍රී වඩන්න පුළුවන් නම් එතකොට අපිට ඒ ව්‍යාපාද නැති කරන්න පුළුවන් නම් ඔන්න ඒක තමයි මෙතන කියන්නේ ඒ ව්‍යාපාද විතරකේ නැති කරන්න කියලා. ඊට පස්සේ කියනවා විහිංසා විතරකේ. කියන්නේ හිංසා කිරීම. අපි ගොඩක් වෙලාවට අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි අපේ කටින් අනිත් අයට හිංසා කරනවා. අපේ ඇඟින් අනිත් අයට හිංසා කරනවා. ඒ හිංසාවල් නොකර අර මිත්‍යා සංකල්පය දුරු කරලා සම්මා සංකල්පය අපි දන්නවනේ සම්මා සංකල්ප කියලා එකක් තියෙනවනේ අපේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ මොනවද නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා අපි හිතේ ඇති කරගන්න ඕනේ. එතකොට මෙතන තථාගතයන් වහන්සේ කියනවා උපනුපන් ලාමක අකුසල ධර්මයන් සිත තබා නොගත යුතුයි. දුරු කරන්න ඕනේ. බැහැර කරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ. නැවත ඉපදෙන්නේ නැති වෙන විදිහට නවත්තලා දාන්න ඕනේ. මහණෙනි යම් හේකින් එබඳු දේ දුරු නොකරන්නා ඔහුට එහෙම කරන්නේ නැති කෙනෙක්ට නිතරම ඉන්නේ කාම වස්තුන් ගැන හිත හිතා නම් නිතරම ඉන්නේ කාත් එක්ක හරි ද්වේෂයෙන් නම් නිතරම ඉන්නේ කාට හරි හිංසා කරන සිතුවිල්ලෙන් නම් ඒ පුද්ගලයාට වෙහෙසකුයි දැවිල්ලකුයි ඇති වෙනවා ඒ ආශ්‍රවය හින්දා. නමුත් යම් කිසි පුද්ගලයෙක් මේ තථාගතයන් වහන්සේ කියන විදිහට ඒ විදිහට හිතන්නේ නැතුව කාමය ඇති වෙන තැන කාමය හිතන්නේ නැතුව සිත වෙන පැත්තකට ගන්නවා නම් ඔතන දැන් අපේ සූත්‍රවල තියෙන සමහර සූත්‍ර තියෙනවා මේ විතක්ක සංතාන සූත්‍රය කියලා. ඒ සූත්‍රය අපිට ඉස්සරහට දකින්න පුළුවන්. ඒක කියනවා අපිට ආවනම් ඒ විතරකේ අපි ඒකට විරුද්ධ දෙයක් කරනවා. අපිට ආවනම් කාම විතරකක් අපි ඒක හරවනවා අනිත් පැත්තට. නෙක්ඛම්මයකට. අන්න ඒ වගේ. ඉදිරියේදී අපිට ඉගෙන ගන්න පුළුවන් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන හැම සූත්‍රයක්. ඉතින් ඒ වගේ අපි ඒක අනිත් පැත්තට හරවනවා. හරවලා ඒ හරපු කෙනාට අර වෙහෙසකුයි දැවිල්ලකුයි ඇති වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ 6 වෙනි ආශ්‍රවයන් ප්‍රහාණය කරන විදිය දක්වලා තියෙනවා. අවසාන එක තමයි භාවනා ප්‍රහතබ්බා. මහණෙනි භාවනාවෙන් පැහැහිය යුතු ආශ්‍රව කවරේද යත් මහණෙනි මේ ශාසනයේ මහානතෙම නුවණින් සලකා විවේකයේ අසුරු කර විරාගයේ අසුරු කළ නිරෝධය අසුරු කළ නිවනට නැඹුරු වූ සිතින් දැන් මේක අපි අභිධර්ම පිටකය ඉගෙන ගත්ත මහත්මින් දන්නවා ඇති මේකේ තියෙනවා අර අවසාන වශයෙන් කියනවා මේ බොජ්ජංග ධර්මවලදී අදත් අපි ඉගෙන ගත්ත එක අවසානට එන්නේ භාවනාව. ඒ කියන්නේ පූර්ව විදර්ශනා සූත්‍ර පිටකය ගැන ඒක තිබි සුත්තන්ත භාජනයේදී පූර්ව භාග විදර්ශනාව ඊළඟට 4 ආකාරයට වැඩෙන ආකාරය අන්තිමට තියෙන භාවනාව. මොකද්ද භාවනාව කියලා කියන්නේ? විවේකයේ අසුරු කළ. දැන් මෙතන කියන්නේ විවේකය කියලා කියන්නේ අපි දන්නවා උපදි විවේකයේ චිත්ත විවේක තුනක් තියෙනවා. මෙතන කියන්නේ මේ සම්පූර්ණයෙන්ම කාය විවේකයට ඇති කරගෙන චිත්ත විවේකයට ඇති කරගෙන උපදි විවේකය වගේ. උපදි විවේකය කියලා කියන්නේ තමන්ගේ කයෙන් කරන වැඩ ටිකත් නවත්තනවා. චිත්ත විවේකය කියලා කියන්නේ සිත සමාධිගත කර ගන්නවා. හිත මෙහෙ මේ දුවන එකත් නවත්තනවා. ඊට පස්සේ උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය කෙලෙස් උපදි කියලා කියන්නේ මේ උපදි කියලා කියන්නේ මේ කෙලෙස් වගේ. ඒව නැති කර ගන්න අරමුණින් ඒ විවේකයක් ඇති කර ගන්නවා ඉස්සෙල්ලම. ඒ විවේකය අසිරු කරගෙන විරාගය කියලා කියන්නේ රාගය කියලා කියන්නේ ඇලීම විරාගය කියන්නේ නොඇලුණු සිතක් ඇති සිතකින් නිරෝධය කියලා කියන්නේ නැවැත්වීම පිණිස නිවනට නැඹුරු සිතින් දැන් ඔන්න මේ අන්තිම මේ ආශ්‍රම ප්‍රහාණය කරන විදිහදී තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒ පුද්ගලයා ඒ ආර්ය ශ්‍රාවකයා දැන් මෙතනින් තමයි ඉතුරු තුන ගැන සඳහන් කරේ නිවනට නැඹුරු සිතින් සති සම්බොජ්ජංගයේ වඩයි නුවණින් සලකා ධම්මවිජය සම්බොජ්ජංගයේ වඩයි විරිය සම්බොජ්ජංගයේ වඩයි ප්‍රීති සම්බොජ්ජංගයේ වඩයි ඔන්න ඔය ආකාරයට සමාධි උපේක්ඛා කියන බොජ්ජංග 7 වඩනවා. එතකොට මෙතනදී අපි දැන් මේ කතා කරන්නේ සූත්‍ර පිටකය නිසා මෙතනදී අපි මෙතනදී සූත්‍ර පිටකය නිසා මම කෙටියෙන් සටහන් කරන්නම් මේ මොනවද මේ බොජ්ජංග කියලා. දැන් මෙතන බොජ්ජංග ධර්ම වලට කියලා තියෙන කෙටි ධර්ම තමයි බෝධි නම් වූ 4 මාර්ගයන්ට කාරණා වශයෙන් සිටින සත්‍තිස් බෝධි පාර්ශක ධර්ම වලට අයත් කරුණු 7ක්. බෝධිය කියලා කියන්නේ අවබෝධය. ඊළඟට 4 මාර්ගය කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන. ඒවා ලබා ගන්න තියෙනවා සත්‍තිස් බෝධි පාර්ශක ධර්ම කියලා. ඒක ඇතුලේ තියෙන අවසාන කරුණු 7 තමයි මේ බොජ්ජංග කියලා කියන්නේ.
එතකොට සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සති යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිත පිහිටවීම. ධම්මවිජය කියලා කියන්නේ සතිපට්ඨානයට යොමු කළ සිහියෙන් යුතුව ඒ ධර්මකාරණා නුවණින් පරීක්ෂා කිරීම, විමසුමට භාජනය කිරීම. විරිය කියලා කියන්නේ නූපන් අකුසල් නූපදවීමට, උපන් අකුසල් දුරු කිරීමට, නූපන් කුසල් ඉපදවීමට, උපන් කුසල් දිරුකට ගන්න උත්සාහය. ප්‍රීති කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවත්නා වූ ප්‍රීතියයි. පස්සද්ධිය කියලා කියන්නේ වෙහෙසක් නොමැතිව, පීඩාවක් නොමැතිව සුවසේ භාවනා කිරීමේ හැකියාවයි. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාව නැමැති චෛතසික ශක්තිය දියුණු කිරීමයි. උපේක්ඛා කියලා කියන්නේ චේතෝ විමුක්තිය හේවත් සිතේ හටගන්නා අරමුණු වලින් නිදහස් වන බවට යොමු කර ගැනීමයි. ඉතින් මෙතන මේ කෙටියෙන් සටහන් කරේ මේ බොජ්ජංග ධර්ම ගැන. ඉතින් මෙතනදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ භාවනා පහතබ්බවලදී ඒ සත්ත්‍ය බොජ්ජංගයන් වඩලා ඒ යම් හේකින් බොජ්ජංග නොවඩන්නාට දැන් බොජ්ජංග භාවනාවෙන් බොජ්ජංග ධර්ම නොවඩනායට ඇති වෙනවා නම් යම්කිසි වෙහෙසක්, දැවිල්ලක්, ආශ්‍රවය නිසා උපදිනවා නම් මහණෙනි මෙසේ ඒ බොජ්ජංග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිල්ල ඇති වෙන්නේ නැහැ. ආශ්‍රවය නොවේත් මහණෙනි මේ ආශ්‍රවය භාවනාවෙන් පැහැයුත්තේයි කියනු ලැබේ. ඔන්න ඔය ආකාරයට හතගෙන කියලා ඊට පස්සේ අවසාන ඡේදයේ 21 දී කියනවා මහණෙනි යම් කලක භික්ෂුගේ යම් ආශ්‍රව කෙනෙක් සෝවාන් මගින් පැහැහිය යුත්තාහුද ඒ ආශ්‍රව සෝවාන් මගින් පැහැහිය යුතුයි. ඒ කියන්නේ මොනවා හරි ආශ්‍රවයක් තියෙනවා නම් දිට්ඨාශ්‍රවය අනිවාර්යයෙන්ම සෝවාන් මගින් නැති කරන්න ඕනේ. එතකොට ඒක කරන්න ඕනේ ඒ සංවර දස්සන පහතබ්බා වලින්. යම් ආශ්‍රව කෙනෙක් සංවරයෙන් පැහැහිය යුත් නම් ඒ ආශ්‍රවයේ සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියනවා. යම් ආශ්‍රවයක් ප්‍රතිවේක්ෂා කිරීම පටිසේවනාවෙන් කරන්න ඕන නම් පටිසේවනාවෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. යම් ආශ්‍රව කෙනෙක් සිතේ තබා නොගැනීමෙන් අදිවාසනාවෙන් ඉවසීමෙන් එහෙනම් ඉවසීමෙන් ඒ ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියනවා. ඊළඟට යම් ආශ්‍රව කෙනෙක් වර්ජනය කිරීමෙන් කරන්න ඕන නම් පරිවර්ජන පහතබ්බ වලින් කරන්න කියලා කියනවා. ඊළඟට ඔහුගේ සිත යම් ආශ්‍රව කෙනෙක් දුරු කිරීමෙන් තමයි ඒ පරිවර්ජන කියලා කියන්නේ. යම් ආශ්‍රව කෙනෙක් විනෝදනයෙන් ප්‍රහාණය කරන්න ඕන නම් ඒ විනෝදන පහතබ්බ වලින් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියන යම් ආශ්‍රව කෙනෙක් භාවනාවෙන් ප්‍රහාණය කරනවා නම් ඒ ආශ්‍රව භාවනාවෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා අන්තිමට කියන තථාගතයන් වහන්සේ මහණෙනි මේ මහානතමේ සියලු ආශ්‍රවයන්ගෙන් සංවෘත වෙසේද සංවෘත කියලා කියන්නේ ආශ්‍රවයන් විවෘත කරන්නේ ආශ්‍රවය ඇති වෙන්න දෙන්නේ ඒක ආශ්‍රවය වහ ගන්නවා සමුච්ඡේද ප්‍රහාණය කරනවා වගේ ඒ කරලා සංවෘත වෙසේද තෘෂ්ණාව සින්දේද තෘෂ්ණාව කියන එක දැන් මේ සූත්‍ර පිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකයේ තනිකරම තෘෂ්ණාව කියලා ගන්න තියෙන දුක්ඛ සමුදය සත්‍ය. එතකොට දුක්ඛ සමුදය සත්‍ය එහෙන් පිටින්ම නැති කරනවා, සිඳිනවා. සංයෝජන උපුටාහලයේද? සංයෝජන උපුටාහලය කියලා කියන්නේ අර කලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරලා ඉවරලා දසන පහතබ්බ වලින් ඉතුරු හතත් නැති කරලා දාලා සංයෝජන උපුටා ගලවලම දානවා. දාලා මානයත් ප්‍රහාණය කරනවා. අපි දන්නවනේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා. ඒකත් ප්‍රහාණය කළා දුක් කෙලවර කලේයයි කියනු ලැබේ. අන්තිමට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක සතුටු සිත් ඇති ඒ භික්ෂු භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටෙන් පිළිගත්හ. ඉතින් මේ විදිහට තමයි මේක නැවත කියවොත් මම හිතන්නේ එච්චරම අමාරු සූත්‍රයක් නෙමෙයි තේරුම් ගන්න. සත්‍යාකාරකට තථාගතයන් වහන්සේ දේශනා කරා භික්ෂුන් වහන්සේලාට කොහොමද කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව නැති කරන්න කියලා තව එකක් කියන්න කැමතියි. මේකත් මතක තියාගන්න සෝවන් වීමේදී නැති කරනවා ආශ්‍රව හතරෙන් ditthාශ්‍රව කියන එක. ඊළඟට අනාගාමී වීමේදී නැති කරනවා කාමාශ්‍රව කියන එක. ඊළඟට රහත් වීමේදී නැති කරනවා භවශ්‍රයයි අවිජ්ජාශ්‍රවයයි. එහෙනම් මෙතනින් අවසන් කරනවා. එහෙනම් මම කැමති අපේ බොහොම පිං ඔබ මහත්මයාත්මී සියලු දෙනාටම මේ සම්බන්ධ වුණාට එහෙනම් මම බාර දෙනවා අපේ ගුරුපියන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙනාටම. සාදු. ඊටාම අලංකාර විදිහට ඒ කාරණා ලසිල් කලබොලි මහත්මයා පැහැදිලි කරා. අපි යම් කිසි කාරණයක් විමසන්න තියෙනවා නම් අපි ධර්ම සභාවෙන් කරුණාවෙන් විමසන්න මේ සබ්බාසව සූත්‍රය පිළිබඳව
කාට හරි ප්‍රශ්නයක් තියෙනවද අපේ ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි සර්. මම තෙරුවන් දැන් සරණයි. ප්‍රශ්නයක් දාලා තිනවා සර් මේ අර ආශ්‍රව තුනක් විතරක් දැම්මේ ඇයි කියලා මේ කියන්නේ දැන් සෝවාන් වෙච්ච ආර ඊට පස්සේ තියෙන ආශ්‍රව තුනයිනේ සර්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව විතරනේ. එතන දිට්ඨාශ්‍රව ගත්තේ ඇයි නැත්තේ කියලා එහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා සර්. ඒකට කොහොමද අපි පිළිතුරු දෙන්නේ සර්? එතන ඇත්තටම මෙතන මේ අට කතාවේ කියලා තියෙනවා ඇයි එහෙම ගත්තේ නැත්තේ කියලා. ඒකයි මම මෙතනට දැම්මේ අනිත් ඒවාත් බලා ගන්නත් එක්ක. මොකද ලසිල් කල්බෝයිල් මහත්මයා අපිට පටන් ගන්නකොටම කිව්වා ආශ්‍රව හතරක් කියලා දිට්ඨාශ්‍රවයත් එක්ක. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. නමුත් දැන් අපිට මේ සූත්‍රයේ පුරාම පෙනුනේ ආශ්‍රව තුනක් ගැන විතරක්. ඒක මේ අට කතාවේ විශේෂයෙන්ම කියලා තිනවා ඇයි එතන ආශ්‍රව තුනක් විතරක් ගත්තේ කියලා. මම ඒක මේ දැම්මා මෙතන මේ chat box එකටත් දැම්මා. මේකේ කියනවා ඒක ගැන කතා කරමු පොඩ්ඩක්. පොඩ්ඩක් කතා කරන්නකෝ. ඔව් ඒකෙදි කියනවා මෙහි කාමාසවා යනු පංචකාම ගුණික රාගයයි. භවාසවෝ යනු රූප අරූප භවයන්හි ඡන්ද රාගයයි. ධ්‍යාන නිකාන්තීද සාස්වත උච්ඡේද යන දෘෂ්ටිද භවාශ්‍රවේහිම සංග්‍රහ වෙයි කියලා. භවාශ්‍රයෙන් සංග්‍රහිතයයි කියලා. එතකොට අර සාස්වත උච්ඡේද දෘෂ්ටි කියන ඒ දෘෂ්ටිත් භවාශ්‍රයේටම සංග්‍රහ වෙලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අවිජ්ජාශ්‍රව කියන එක චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. එහි කාම ගුණයන් අස්සාද වශයෙන් මෙනෙහි කරන්නාට නූපන් කාමාශ්‍රව උපදිනවා. උපන් කාමාශ්‍රව වෙනවා. මහත්ගත ධර්මයන් ආස්වාද වශයෙන් කරන මෙනෙහි කරන අයට භවආශ්‍රය උපදිනවා. ඒක කියන්නේ ධ්‍යාන ආදී වශයෙන් ඊළඟ උපන් භවආශ්‍රය වැඩෙනවා. භූමිත්‍රේහි ධර්මයන් සතර විපර්යාසයන්ට පදස්ථාන භාවයෙන්. ඒ කියන්නේ විපල්ලාස හතරට අසුභේ සුභයි ආදී වශයෙන් වූ විපල්ලාස හතර අනුව මෙනෙහි කරන අයට තමයි මේ අවිජ්ජාශ්‍රය උපදිනවා කියලා තියෙන්නේ. උපන් අවිජ්ජාශ්‍රය වැඩෙනවා කියලා තියෙන්නේ. ඒක නිසා ඒ විදිහට විස්තරයක් තියෙනවා. ඒ වගේම කුමක් හේයින් ආශ්‍රවයෝ තිදෙනෙක් මෙහි කියන ලද්දාහුද? කියන ආශ්‍රය තුනයි කියලා තියෙන ඇයි කියලා කියනවා විමෝක්ෂයන්ට ප්‍රතිපක්ෂ බැවිනි. කාමාසවය අපනහිත විමෝක්ෂයට ප්‍රතිපක්ෂ වේ. අන්‍යෝ අපනහිත අනිමිත්ත ශුන්්‍යත විමෝක්ෂයන්ට ප්‍රතිපක්ෂ වෙති. එහෙයින් මෙම ආසව ධර්ම තුන උපදවන්නාහු ත්‍රිවිධ විමෝක්ෂයන්ට විරුද්ධ වෙති. ආසව නොයිපදවන්නාහු අවිරුද්ධ වෙතයි මේ අර්ථය දක්වන්නහු විසින් තිදෙනෙක් දක්වන ලද්දාහුයයි දතියුත්තා. දිට්ඨි ආසවේද වදාරණ ලද්දේමයයි මෙහි වර්ණනා කරන ලද්දේ කියලා. සර් අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද තව ටිකක්? ඇත්තටම ඒකම තමයි කාරණේ. ඔබතුමා පැහැදිලි කරා හරියටම හරි. ඒ දික්ඨාශ්‍රව අර භවආශ්‍රව ඒක තුලම පවතින ස්වභාවය තමයි දකින්නේ. ඇත්තටම ඕක සූත්‍රාන්තයේ තමයි ආශ්‍රවය තුනක් කියන්නේ. අභිධර්මයේදී නිතරම ආශ්‍රයෝ හතරක් විදිහට කල්පනා කරන්නේ. සූත්‍රාන්තයේදී ආශ්‍රව තුනක් ආකාරයට දේශනා කරන්නෙම ඔය කාරණෙම තමයි. එතකොට මට පොඩි කාරණයක් ඇතුළත් කරන්න කැමතියි. අර මේ මෙන්න මෙතන විවේකය විරාගයේ නිරෝධය අපේ ලසිල් මහත්මයා ඒක විස්තර කරා. මේක ඇත්තටම විභංග ප්‍රකරණේ බොජ්ජංග විභංගයේ භාවනා අනුසාරයෙන් බොජ්ජංග පරිපූර්ණ කිරීමේදී ලස්සනට විස්තර කරනවා. ඒකම තමයි මෙතන විවේකය කියන්නේ. මේක කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ. උපදි විවේකයේ නැවතත් පස්සාකාර වෙනවා. උපදි විවේකයේ පස්සාකාර වෙන්නේ. එතකොට තදාංග විවේකයේ, විස්කම්බන විවේකයේ, සමුච්ඡේද විවේකයේ, පටිපස්සද්ධි විවේකයේ, නිස්සරණ විවේකයේ කියලා ඒ විවේකය පස්සාකාර වෙනවා. ඒ වගේම ඒ කියන්නේ තදාංග විවේක කියන්නේ මේ කාම භූමියේ ඉඳන් අපි අරහත් භූමියට යනකොට මෙතන කාමාවචර කුසල සිත්තේ තමයි තදාංග සංඛ්‍යාත ක්ලේශ වැඩෙන්නේ. ඊට පස්සේ ඒ කාමාවචර කුසල සිතෙන් තමයි තදාංග ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මහග්ගත සිතෙන් විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා මාර්ග සිතෙන්. ඊට පස්සේ පටිපස්සද්ධිය ආකාරයෙන් ඵල චිත්තයෙන්. ඊට පස්සේ නිස්සරණ කියන්නේ නිවන ලැබූ ස්වභාවයමයි. ඒ පස්සාකාර විවේකයෙන්ම මෙතන කතා කරන්න පුළුවන්.
ඊටම ලස්සනට ඒක අපේ ලසිල් කල්බෝලි මහත්තයා විස්තර කරා. අපි සියලු දෙනාම ඔබතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ කාරණේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. වෙනත් මහත්මයෙකුට ප්‍රශ්නයක් වෙනත් මහත්මයෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් සුළු වෙලාවක අපිට කතා කර හැකියි. සර් මම හිතන්නේ මේ සූත්‍රය වර්තමාන යුගයේ බොහෝ සෙයින් අර්ථ අපි නොයෙකුත් අර්ථ විකල්ප සපයන සූත්‍රයක් හැටියට මතුවලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සූත්‍රය අනුව මේ සූත්‍රයේ වැරදි විදිහට අර්ථ දක්වමින් කියනවා සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. ඒක දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු දෙයක්, භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දෙයක් නෙවෙයි ආදී වශයෙන් අපිට නොයෙකුත් වර්තමානයේදී දේවල් ඇහෙනවා. නමුත් අපි ඇත්තටම මේක හරියට තේරුම් ගන්නකොට නැත්නම් හරියට අපි ඒක පරිශ්‍රණයට භාජනය කරනකොට අපිට තේරෙනවා මේ දසනා පහතබ්බා කියන දේ දකින්නත් තමන් විසින් සියලුම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගන්නවා කියලා කියන්නේම යම්කිසි ආකාරයක අර ඉහළ මාර්ගඵල ලබනවා වගේ නෙවෙයි. ඊට අදාළ, ඒ කියන්නේ සෝවාන් මාර්ගයට අදාළ වෙන ආකාරයට කමටහන් වඩලා ඒකත් භාවනාවක්මයි. ඒක වැඩි යුතුයි කියන අර්ථය අපිට මතු කරගත යුතු වෙනවා කියලා හිතනවා සර්. ඒ ගැනත් අදහසක් තියෙනවා නම් ඔබතුමාගේ දැනගන්න කැමතියි. ත්‍රිවන් සරණයි. ඇත්තම දෙන දෘෂ්ටිය අපි දන්නවානේ දැකීම නොවත් දෘෂ්ටිය හරියාකාර නෙවෙයි නම් අපි යන්නෙම වැරදි මාර්ගයේ. මේ දස්සනේන පහතබ්බා කියන්නෙම ඒ දෘෂ්ටි සහගත අපේ චිත්ත සංකල්ප වලින් අපි වෙන්වීම. අර සතර ආකාර සංඥා විපල්ලාස වලින් මිදිලා අපි සංඥා විපල්ලාස ගැන එදා කතා කරා. සතර ආකාර සංඥා විපල්ලාස අනිත්‍ය, නිත්‍ය සංඥාව, දුක්ඛේ සුඛ සංඥාව, අසුභේ සුභ සංඥාව, අනාත්මේ ආත්ම සංඥාව කියන ඒ ආකාරයෙන් දැකලා තමයි අපේ ළඟ ආශ්‍රයෝ වැඩෙන්නේ. ඒ දැකීමේ ස්වභාවයම තමයි ඍජු කරන්නේ දසනේන පහතබ්බා. එතකොට ඒක නිකන් කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේම භාවනා මාර්ගයෙන්. හැබැයි උපදේශ ආර්යයන් වහන්සේලාගේ ආශ්‍රයත් ආර්යයන් වහන්සේලාගේ උපදේශුත් අවශ්‍යයි ඒ අපේ දිට්ඨිය ඍජු කර ගැනීමට. මම හිතන්නේ ඒක තමයි අපිට හිතන්න තියෙන්නේ. හොඳයි සර්, බොහොම පිං. සමානකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබුණොත් මොකද සර් ඔය මේ සබ්බාසව සූත්‍රය කියන්නේ සබ්බාසව සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කර දෙනු ලබන ආශ්‍රව ධර්මයන් කවරේදයි නම් පමණින් දක්වන්න පුළුවන්. එතකොට ඒ ආශ්‍රව ධර්ම හතරද විතර කියන්නේ මේ කියන්නේ නම් ආශ්‍රව ධර්ම හතර තමයි. හැබැයි ආශ්‍රව ධර්ම හතර නිකන් ලියලා වැඩක් නැහැ. ඒ ආශ්‍රව ධර්ම නැහැටි කියන්න වෙනවා. නැත්තම් ඒක වාක්‍ය දෙක තුනයිනේ. ඉතින් විභාගයේ මේ ප්‍රහාණ කරන කරුණු හතට යටත් කළා කියන්නේ. යටත් කරලා ලියන්න වෙනවා. ඒ කරුණු හතරට සම්බන්ධ කරලා ලිව්වේ නැත්නම් ඒක සබ්බාසව සූත්‍රයේ කාරණයක් වෙන්න බෑනේ. එතකොට ඒ ආශ්‍රයයන් හතර කොහොමද වැඩෙන්නේ? කොහොමද ආශ්‍රවයන් තවදුරටත් වැඩෙන්නේ? නැති ආශ්‍රවයන් උපදින්නේ කොහොමද? ඒ කාරණේ කියන්න වෙනවා අරකට සම්බන්ධ කරලා. එහෙම නැත්නම් ඒක නිකන් කාරණා 1 2 3 4 කියලා කාරණා හතරක් පමණයි. එහෙම නෙවෙයි. අපි ඒකට සුදුසු පරිදි උත්තරයක් සපයන්න ඕන. මම හිතන්නේ මේකේ ගැඹුරම තියෙනවා. ගැඹුර සර් මටත් තියෙන පුංචි ප්‍රශ්නයක් අහන්න. හැබැයි මේ සතියේකනේ මූලපරියාය සූත්‍රය. මේ ඔබතුමාට පුළුවන් නම් මට පොඩ්ඩක් කියලා දෙන්න. අභිභූන් කියලා අඳුන්වලා දුන්නේ අසඤ්ඤ සත්වයින්. එතකොට භූමි වශයෙන් ගත්තොත් අර මට ඕනේ අර මේ අසෘතවත් පෘථග්ජනය අර භූමි 24 ගැන කිව්වේ. ඔව්. ඒ අවස්ථා ආත්ම දෘෂ්ටි ඇති කරගන්න මේ අවස්ථා 24ක් ගැන කිව්වනේ මූල කාරණා.
ඒ 24 දී අපි ලියාගත්තනේ මුලින්ම චතු මේ මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ හොම කියලා ලිව්වානේ චතු මහරජිකේ හිම කියලා. එතකොට අභිභූන් කිව්වහම අසඤ්ඤ සත්වයෝ කිව්වහම එතන භූමි වශයෙන් ගත්තොත් අයිති වෙන්නේ අවිහා තප්ප සුදස්ස සුදස්සිද? සුද්ධාවසතු ටිකද? එහෙනම් සත්වයන් කියන්නේ අසංග සත්වයමයි. හතරවෙනි තලයේ තියෙන වේහප් වලට පස්සේ තියෙන්නේ අසංග සත්වය. ඊට පස්සේ තමයි තියෙන්නේ සුද්ධාසව. සුද්ධාස් මේ සුද්ධාවාසය. එතකොට හතරවෙනි ඒ රූපාවචර භූමියේ හතරවෙනි මට්ටමේ මැද එක තමයි අසඤ්ඤ සත්ව. අසඤ්ඤ සත්ව ස්වභාවයත් ප්‍රාර්ථනා කරනවා. ඒ යම්කිසි කෙනෙක් භාවනා කරලා ප්‍රාර්ථනා කරයි අසඤ්ඤ සත්ව භාවයට යන්නේ. අන්න ඒ ප්‍රාර්ථනා කිරීම සංඛ්‍යාතව තමයි ඒ කියන්නේ එතනම සක්කාය දිට්ඨියට හේතු වෙන ධර්ම විදිය තමයි ධර්ම 24. සක්කාය ධර්ම 24 ඒ 24 භූමි 8කට තමයි අපි බෙදලා සාකච්ඡා කරේ. ඔව් සක්කාය ධර්ම 24යි පඨවි වලින් පටන්ගෙන සතර මහා භූතයෝ 4යි ඊට පස්සේ අපි කිව්වා භූතයෝ දෙවියෝ ඒ මහරජිකේ අවසාන වෙන්නේ ditta ධම්ම නිර්වාණය. ඔව් එකකින් එකක් තමයි අභිභූන් කියන්නේ අසඤ්ඤ සත්වේනොත්. ඔව් ඒකට අසඤ්ඤ සත්ත්ව තලයේ තමයි ඒක වේහප්පලයට පස්සේ තියෙන්නේ. වේහප්පලයට පස්සේ සුද්ධාවාසයට ඉස්සෙල්ලා මට උනේස මම ඇත්තටම බැලුවේ අර තල 31ට ඒක බෙදාගන්නේ කොහොමද කියලා. එහෙම තල 31ට දැන් අපි තියනවා මේ දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 16යි සුද්ධාවාස 5යි ඔහොම කියලා අපිට තියෙනවානේ තල 31 හැදෙන හැටි. මම එහෙම බෙදන්න මට මම කියන්නේ මම කරපු විදිහ වැරදි ඇති. එහෙම තල වලට බෙදන්න ගිහිල්ලා තමයි මට ওই ප්‍රශ්නේ ආවේ. නෑ තල වලට බෙදන්න බෑ. එතන තල ගොඩක් එකට අරන් තියෙනවා. එකට අරන් තියෙනවනේ. ඒ කියන්නේ භූත කියනකොටම චාතුරු මහා රාජිකයෙන් යට සියලු දෙනාම. ඊට පස්සේ දෙවියෝ කියනකොට චාතුරු මහා රාජිකයෙන් යට ප්‍රජාපතිගෙන් පහළ. ඒ කියන්නේ මාර්යාගෙන් පහළ. ඒ ටික ඔක්කොම එක දෙවියෝ. දිව්‍ය ලෝක 6ම නෙමෙයිද එතකොට? දැන් මම හිතුවේ එතන දැන් දෙවියෝ කියනකොට ඒක දිව්‍ය ලෝක 6ම චාතුරු මහා රාජිකයේ ඉඳන් පරිනිම්මිත වසවත්තිය දක්වා තියෙන දිව්‍ය ලෝක 6ම. ඊට පස්සේ ඒක පාලනය කරන මාර්යා කියලා තමයි ප්‍රජාපති කියලා ගත්තේ. නෑ. ප්‍රජාපති ඒ 6 විතරක් නෙවෙයි පාලනය කරන්නේ. ප්‍රජාපති තමයි කාම භූමිය ඔක්කොම පාලනය කරන්නේ. ප්‍රජාපති මාර්යා කාම භූමි සියල්ලටම අධිපති. කාම භූමි සියල්ලටම අධිපති නේද? ප්‍රජාපතිට වෙනමම ස්ථානයක් දීලා තියෙනවා. එතකොට දෙවියෝ කියනකොට චාතුරු මහා රාජිකයත් එක්කලා එතනින් පරිනිම්මිත වසවර්තිය දක්වා සියලුම කොට්ටාස ටික. අන්න ඒ විදිහට තමයි මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ රූපාවචරයේ තල හතරටම කඩලා තියෙනවා. අභිභූන් තවසරයක් දාලා තියෙනවා. සුද්ධාවාසය අරන් නැහැ. ඊට පස්සේ අරූපාවචරයේ 4 වෙනම අරන් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සුද්ධාවාසය අරන් නැහැ. ඒක තමයි මට දැන් එතන ඒක දාගන්න තරම් නැති වෙච්ච හින්දානේ ප්‍රශ්නේ ආවේ. සුද්ධාවාසී ගන්න උවමනාවක් නැහැ. සුද්ධාවාසී වෙන්නේ ආර්ය භූමියේ අයම තමයි. ඒ අය ගන්නෙ නැහැ. හොඳයි සර්. තෙරුවන් සරණයි. බොහොම පිං සිද්ධ වෙනවා. සර් දැන් මෙතන දැන් දස්සනා පහතබ්බා ඉඳන් භාවනා පහතබ්බා වෙනකන් තියෙන දැන් මේ ධර්මතාවල ඒ කියන්නේ ආසව ප්‍රහීන කරන ධර්මතාවල දැන් අපිට දැන් සෝවාන් වෙච්ච ඒ කියන්නේ දස්සනා පහතබ්බා වලට පස්සේද වැඩියෙන්ම අනිත් පහතබ්බා අවශ්‍ය කරන හින්දාද ඒක ඒව දස්සනා පහතබ්බා වලට පස්සේ දුන්නේ සංවරා පහතබ්බා ඔක්කොම මේ හැම එකක්ම දුන්නේ පටිසේවනා ඔක්කොම මේ අදිවාසනා හැම එකක්ම දුන්නේ ඊට පස්සේ කියන්නේ භාවනාව පහතබ්බා වලට කයටත් අතර දුන්නේ වැඩියෙන් වමනා කරන්නේ සෝවාන් උනාට පස්සේ හින්දාද ඒ කියන්නේ දැන් ගොඩක් කාමාශ්‍රව නැති කරන්න නේ ගොඩාක්ම ඒ අතරමැද තියෙනවා උපයෝගී වෙන්නේ ඒක හින්දාද එහෙම දීලා තියෙන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒකට හරිම උත්තරයක් දෙන්න තරම් අපිට දක්ෂතාවයක් නැහැ මේ අමිතා මහත්මිය. ඒක ඔබතුමේ කිව්ව උත්තරේම වෙන්න ඕන. දැන් කාමරාග පටිගේ තවදුරටත් තියෙනවා.
කාමරාග පටිගිට යොමු වෙන ආශ්‍රව බොහොම ගානක් ලසිල් මහත්තයා කිව්වා. දැන් අර පරිවර්ජනාත් පහතබ්බා ඒ කාමරාගේ සහ පටිගේ ඉලිපෙන අවස්ථා බොහොම තියෙනවා. ඒ අවස්ථා ටික එතකොට අනාගාමි වෙනකොට කියලා නෑ කොහොමද අනාගාමි වලින් පස්සේ කොහොමද වෙන්නේ කියලා. ඒ ටික වෙනම වර්ග කරලා නෑ. දස්සනේන පහතබ්බා වර්ග කරලා එතනින් ඉහළට තමයි අනික් පහ වර්ග කරලා තියෙන්නේ. ඒකේ කාමාශ්‍රවත් වැඩෙන ස්ථාන තියෙනවා, භවශ්‍රව වැඩෙන ස්ථානක් තියෙනවා, ඒ වගේම අවිජ්ජාශ්‍රව වැඩෙන ස්ථානක් තියෙනවා. හැබැයි දිට්ඨාශ්‍රව වැඩෙන ස්ථාන නැහැ. එච්චරයි අපිට ඒකේ පැහැදිලි වෙන්නේ. සමා වෙන්න පොඩි අදහසක් විතරයි මේ එතනදී තේරෙන දෙයක් තමයි දැන් ඔය මේ ආහාර ප්‍රතිවේක්ෂා වගේ එතකොට අර මේ සිව්පසේ ප්‍රතිවේක්ෂා කරලා ගන්න කියන එක සෑම භික්ෂුවකටම අනිවාර්යෙන් කළ යුතු දෙයක් හැටියටනේ සඳහන් වෙන්නේ. එතකොට තේරෙනවා මේ ඒ ටිකත් ඇත්තටම මේක අනුපිළිවෙලින් කියපු දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒ ටිකත් එක්කම තමයි මේක කරගන්න ඕනේ කියන එක වගේ තේරෙනවා. සමහර තැන් අපිට එහෙම හිතා ගන්න පුළුවන් තැන් තියෙනවා සර්. ඔබතුමා කියන්නේ ඉතිරි ආශ්‍රව ධර්ම අනුපිළිවෙලක් නැහැ කියන එකද? ඒකෙන් අනුපිළිවෙලක් නැහැ කියන්නේ පරිවර්ජණය කරන්න ඕන නම් පරිවර්ජණය කරන්න ඕනේ. ඒ වගේම අර අදිවාසනා පහතබ්බා කියන තැනදී ඒ ඉවසීමෙන් ප්‍රහාණය කුසගින්න කියන්නේ දැන් පිපාසී ඉවසන්න ඕනේ, කුසගින්න ඉවසන්න ඕනේ. ඒවා ඇත්තටම මේ මාර්ගයේදීම කරන්න අවශ්‍ය දේවල් කියලා තමයි තේරෙන්නේ. ඊට අමතරව තේරෙනවා සර් දැන් අර අපි ගත්තොත් එහෙම පටිසේවනා පහතබ්බා කියන තැනදී. එතකොට අර ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන එකම එතන තියෙනවා. ඔව්. එතකොට මේක අර එක ගොනුවක් තියෙන්නේ. හැබැයි දස්සනේන පහතබ්බා කියන එක විශේෂයෙන්ම සෝවාන් මාර්ගයට අදාළයි. නමුත් අනිත් ටිකත් එක තමයි එතනට යන්න වෙන්නේ කියන එක තමයි තේරෙන්නේ සර්. ඒ ටික ඔක්කොටම පොදු වෙනවා. ඔව්. ඇත්තටම දැන් සෝවාන් වෙන්න කලින් ඒ ටික කරන්න එපායි කියන එක නෙවෙයි. එතනම ඔකේ තේරුම. සෝවාන් වෙන්න කලින් ඒ ටික ඒකේ ආරම්භයක් තියබිය යුතුයි. එතකොට නමුත් අරක සම්පූර්ණ වශයෙන්ම මේ ආසව ධර්ම ප්‍රහාණය කර යුතුයි භාවනා පහතබ්බ අවස්ථාවට එද්දි වගේ තම දෙයක් තමයි අපිට තේරෙන්නේ නේද සර්? ඒ කියන්නේ ඇත්තටම සෝවාන් පුද්ගලයාටත් මේවා ඇත්තටම හැමදේම මේක පටන් ගැනීම ආරම්භයේ තිබිය යුතුයි. එතන සම්පූර්ණ වශයෙන්ම ආශ්‍රව ප්‍රහාණය කරන්න හිතනවා වගේ නිකන් භාවනා පහතබ්බ අවස්ථාවට එද්දි වගේ දෙයක් හිතනවා නිකන්. ඒකේ පිළිවෙල ගැන නම් ඇත්තටම අපිට කියන්න අමාරුයි. ඒ තියෙන කොටස් යම් කිසි කොටසක් භාවනා පහතබ් මේ දස්සනේන පහතබ්බා වලට මුලිනුත් ප්‍රැක්ටිස් කර හැකි. ඒක මේ ස්වාමින් වහන්සේලාට කර හැකි කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ චතුපාරිශුද්ධ සීලයට එතන යටත් වෙනවා බොහොම කොටාසියක්. අර කිව්වේ ඉන්ද්‍රිය සංවර සීලය, එතකොට ප්‍රත්‍ය නිස්සිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඒ තුනෙන් බොහෝ කොටස් වෙන සම්පූර්ණ වෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේක දස්සනෙන් පහතබ්බා කරන් පස්සෙම අර ටික කළ යුතුයි කියන එහෙම කාරණයක් ගැන මට නම් කියන්න අමාරුයි. ඒක ඒ දස්සන පහතබ්බා වලට මුලිනුත් ඒ කොටස් කර හැකි කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. තෙරුවන් සරණයි සර්. මාව ඇහෙනවද සර්? ඇහෙනවා. සර් මගේ පොඩි අදහසක් කියන්නද සර්? හොඳයි. සර් දැන් මෙතන තියෙනවා සර් දැන් සෝතාපට්ටි මාර්ග අංග කියලා හතරක් තියෙනවා. එතන කියනවා සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එතකොට සර් අපි දැන් කරන්න ඕනේ මුලින්ම සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න ඕනේ බුද්ධ ආදී ඒ උතුම් පුද්ගලයෝ. ඊට පස්සේ අපි බණ අහන්න ඕනේ. අපි සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපිට සද්ධර්ම ශ්‍රවණය කරන්න අපේ දිට්ඨිය පිරිසුදු වෙනවා. අපේ කාංකා විතරණ කියන ඔය ධර්ම ශ්‍රවණය කිරීමේ පහක් තියෙනවා අනිසංශ. ඒක එකක් තමයි අපේ සැකයන් දුරු වෙනවා සර්. දුරු වෙලා අපේ දිට්ඨිය අපි අර බලන වැරදි ආකාරය වෙනස් වෙනවා සර්. වෙනස් වෙලා අපි පළවෙනි වතාවට නියත සම්බෝධි පරායන කියලා කියන්නේ අපි පළවෙනි වතාවට දර්ශනීය පිරිසුදු කරගන්නවා. ඒක තමයි දැන් ඔය දස්සන ත්‍රිකේශ තියෙනව නේද? දස්සනා පහතබ්බා, භාවනා පහතබ්බා, නේව දස්සන භාවනා කියලා. එතකොට සර් පළවෙනියෙන් කරන්නේ ඔය හරියට ඔය සෝවාන් වෙනවා කියන්නේ පළවෙනි පාරට මාර්ගයට වැටෙන එක සර්.
පළවෙනි ඒක නිකන් අර දර්ශනේ පිරිසුදු කරගන්න එක තමයි කරන්නේ සර්. ඒක කරාට පස්සේ ඉතුරු ඔක්කොම වැටෙන්නේ අනිත් ටිකට සර්. මට හිතෙන්නේ මේ භාවනාව කියන සිත වැඩිම. දැන් අපි ගත්තොත් ඉවසීම ඒ ඔක්කොම හිතත් එක්ක කරන ගණදෙනු සර්. දැන් අපි හිත වැඩි දියුණු කරනවා. අපි ඉස්සෙල්ලා අපි මාර්ගයේ අර ඉලක්කය දකින්න සර්. නිවන දකින්න. මේකයි නිවන කියන එක ඡායා මාත්‍රෙන් දකින්න සර්. ඒක දස්සනේ කරලා ඊට පස්සේ ඉතුරු ටික වඩනවා. හැබැයි ඉතින් අර දැන් ওই මාර්ගයේ යන කොටස ඉතින් සෝවාන් වෙන්නත් අර සර්කිට් විදිහට වඩන්න ඕනේ. හැබැයි අර දස්සනෙන් පස්සේ තමයි සර් දැන් ওই දෙකටනේ කඩලා තියෙන්නේ සර්. දස්සනා පහතබ්බා භාවනා පහතබ්බා. ඉතුරු ඔක්කොම වැටෙන්නේ භාවනා පහතබ්බා. සෝවාන් වෙනින් පස්සේ ටික සර්. මට හිතුනේ එහෙමයි සර්. මට පැහැදිලි උනේ එහෙමයි සර්. තෙරුවන් සරණයි. ඔබතුමාට පින් තවත් එකක් තියෙනවා මේ ජයන්ත මහත්මයා ආත්ම දෘෂ්ටිය සංඛ්‍යාත කෙලෙස් තමයි අනික් කෙලෙස් වලට උල්පත් වෙන්නේ. ආත්ම දෘෂ්ටිය යම් කිසි කෙනෙක්ගේ නැති වෙනවා නම් බොහෝ අනික් කෙලෙස් වල උල්පත් ස්වභාවය අඩු වෙනවා. එහෙම කල්පනා කරොත් ශාස්ත්‍ර දෘෂ්ටියට හරි උච්ඡේද දෘෂ්ටියේ හරි ඔය දෘෂ්ටි සංඛ්‍යාතව තමයි සක්කාය දිට්ඨිය විශේෂයෙන්ම ඒ කියන්නේ පංචස්කන්ධයේ සංඛ්‍යාතව එන්න ඒ 20 ආකාර සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨිය දුර වෙන හැම එක්කෙනාටම බොහෝ දේ දකින්න පුළුවන් වෙනවා සත්‍යාකාරයෙන්. ඒ කියන්නේ එයාගේ අර සංඥා විපල්ලාසයෙන් චිත්ත විපල්ලාසය ඇති වෙන්න පුළුවන් දිට්ඨි විපල්ලාසයක් ඇති වෙන්නේ නැහැ. එතකොට නිත්‍ය සංඥාවක් ඇති වෙන්නෙම යාට නැහැ. ඊට පස්සේ අනාත්මේ ආත්ම සංඥාවක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට දුක්ඛේ සුඛ සංඥාව ඇති වුණත් ඒකෙන් චිත්ත විපල්ලාසයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි දිට්ඨි විපල්ලාසයක් ඇති වෙන්නේ නැහැ. අපිට මතකයි ওই විපල්ලාස 4 කියනකොට ඒ විපල්ලාස 4 නිසා 12 ආකාර බෙහෙදනයක් ඇති වෙනවා. ඒකෙන් 4යි ඉතුරු වෙන්නේ අනික් 8ම ඇති වෙන්නේ නැහැ සෝවාන් පුජ්‍යලයට. එතකොට ඔය අපි අනික් ආශ්‍රවයන් උපදින ස්ථානවල බර අඩු වෙනවා කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. ඒක නිසා මේ දර්ශනයේ පහතබ්බා මුලින්ම දේශනා කරායි කියන එක ඊටාම සාර්ථකව අපිට දැක් ගන්න පුළුවන්. අපිට මේ අනිත් තවත් සූත්‍රයකට යන්න වෙලාවක් නැහැ. මේ කාරණේ පිළිබඳව තව මොන හරි කතා තියෙනවා නම් මම පොඩ්ඩක් යම් දෙයක් කියන්නම් සර්. මේ ඇත්තටම මේ සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවානේ. ඔව්. ඒකෙදී අහනවා මේ සිල්වත් භික්ෂුව සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද කියලා. ඔව්. එතනදී කියනවා සිල්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලවකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා. ඔව්. ඊට පස්සේ අහනවා සෝතාපන්න භික්ෂුව සකදාගාමි වෙන්න කුමක් කළ යුතුද කියලා. එතනදිත් ඒ ටිකම කියනවා. ඊට පස්සේ සකදාගාමි භික්ෂුව අනාගාමි වෙන්න කුමක් කළ යුතුද කියනකොට ඒත් ඒ ටිකම කියනවා. ඊට පස්සේ අනාගාමී භික්ෂුව අරහත් භාවයට පත් වෙන්න කුමක් කළ යුතුද කියනකොට ඒත් ඒ ටිකම කියනවා. ඊට පස්සේ අරහත් භික්ෂුව කීනාශ්‍රව භික්ෂුව කුමක් කළ යුතුද කියලා අහනකොට එයාට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. නමුත් ditta ධම්ම සුඛ විහරණය සඳහා උපාදානස්කන්ධයන් ඒ ආකාරයෙන්ම බැලිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවත් අපි සැලකිල්ලට ගන්න වෙනවා. මේක එක පැත්තකින් විතරක් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක වගේ තමයි හැඟීමක් එන්නේ. ඒකත් පොඩ්ඩක් සිටිය යුතු තැනක් කියලා. තෙරුවන් සරණයි. සාමාන්‍ය අර මජ්ක්‍ධිම නිකායේ විඥාන තව ඉස්සරහට තියෙන ආකේය සූත්‍රය ගත්තොත් ඒකෙත් ඔය ජයන්ත මහත්තයා කියන විදිහට සම්බන්ධයක් ඉන්නේ කියලා හිතන්නේ ආකාංකේය සූත්‍රය. ඒකේ මුලින්ම මේ ඉන්නපාත හම්බෙන්නත් කැමති කෙනත් මොකද්ද කරන්න ඕනේ කියනකොට කියන්නේ සිල්වත් වෙන්න ඕන, විදර්ශනාව වඩන්න ඕන, ශුන්‍යාකාරය වඩන්න ඕන. එහෙම ගිහිල්ලා සෝවාන් වෙන කෙනාට කැමති කෙනාටත් ඒකම කියනවා, සකෘදාගාමී වෙන කෙනාටත් එහෙම කියන එහෙම විස්තරයක් තියෙනවා. එතකොට ඔතන තියෙන එක අර මේ මුලින් සෝවාන් වෙලා ඉතින් පස්සේ කියන අදහසට වැඩිය මේ මිටික කවල මේ තියෙන දෙයක් එතන පිළිවෙල බුදුහාමුදුරුවෝ දේශනා
විදිහකට කරාට මේ හැම විදිහටම මේක වැඩෙනවා ඇතේ කියලා හිතෙනවා මේක පස් කරන්න. ඔබතුමාට පින් අපි මේ සූත්‍රය දැන් තව දෙකකට පස්සේ මේ සූත්‍රය තමයි ඇත්තටම කරන්න තියෙන්නේ ආකාංකේය සූත්‍රය. ඒ කියන්නේ සීලේම පරිපූර්ණ භාවය තමයි එතන පෙන්වන්නේ. ඒ කියන්නේ සීල ධානය කරන්නාට මූලිකව තිබිය යුත්තේ මොකද්ද? සීලය. ඊළඟට විදර්ශනා කරන්නාට තියෙන මූලිකව තිබිය යුත්තේ මොකද්ද? සීලය. ඊළඟට අන්න ඒ විදිහට මාර්ගඵල ලබන්නාට මොනවද තිබිය යුත්තේ? සීලය. මේ ආකාරය තමයි ආකාංකේය සූත්‍රයේදී විස්තර කරන්නේ. අපිට ඒක සීලයයි එතන විදර්ශනාවයි ශුන්‍යාගාරය තුනම එකම විදිහට යෙදෙනවා කියලා මට නම් තේරුණා විදිහට. ඔව් මේ අපිට මේ තියෙනවා අපිට ඒක බලන්න පුළුවන්. ඒකේ කුමක්ද මූලික ස්වභාවය සීලේ පරිපූර්ණම වෙන්න ඕනේ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. අපි එක දණක් අරන් පෙන්නමු. මෙන්න මෙතන තියෙනවා මේ 77 වෙනි පිටුව මහණෙනි. මහණෙක් තෙමේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය හේ සත්‍ය පරිස්කාරයන් ලබන්නේම් වන්නේම් කැමැති වන්නේ නම් මේක මේ වගේ පරිස්කාර ලබන්නට කැමැති වන්නේ නම් ඒවා ගැන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් සීලයම සම්පූර්ණ කරන්නෙක් වන්නේය. සීලයම සම්පූර්ණ කළ යුතුය. ස්වකීය චිත්ත සමතේ එක්වන් යෙදුනේ බහැර නොකළ හෝ නොනැසූ ධාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයේ වඩන්නෙක් වන්නේය. මෙන්න මේ විදිහට ඒ කාර්යයෙන් එකින් එක ඊට පස්සේ මේ ඒ කාරණා ටික එකින් එකට සම්බන්ධ කරලා පෙන්වන්න කරනවා. අපිට ඒ සූත්‍රයේදී තවදුරටත් ඒ ගැන කතා කරමු. මේ සබ්බාසව සූත්‍රය ගැන යම් කිසි කාරණයක් නැත්නම් මූලපරියාය සූත්‍රය ගැන යම් කිසි කාරණයක් තියෙනවා නම් කතා කරන්න. අදට අපිට අනික් සූත්‍රය ගැන කතා කරන්න වෙලාවක් නැහැ නේද ජයන්ත මහත්මයා? ඔව් සර් එහෙමයි මම හිතන්නේ අද වෙලාවක් නැහැ. මම හිතා අපිට දවසකට සූත්‍රයක් වගේ තමයි කොහොමද කතා කරන්න වෙන්නේ වගේ මට පේන හැටියට. එහෙමයි මම හිතන්නේ ඊට වැඩි අපි කරන්න ගියොත් ඒක නිකන් දුවණෙක් විතරයි සිද්ධ වෙන්නේ කියලා මටත් හිතෙනවා. එතකොට අර මහත්මිය කිව්ව එකට මේ සත්කාය ධර්මයට මූල කාරණේ දේශනා කරන්නේ මේ සත්කාය ධර්මයට මූල කාරණේ දේශනා කරමේ එය අසව මනාකොට මෙනෙහි කරව. මේ තියෙන්නේ මූලපරියාය සූත්‍රය. ඊට මේ එතකොට අසෘතවත් පෘථග්ජනතේ මේ භූමියේ ඉඳන් පටන් ගන්නවා. එතකොට භූමි ටික එකින් එක අරන් යනවා. පඨවි ධාතුව ගැන මුලින්ම කිව්වා. ඊළඟට ආපෝ ධාතුව. ආපෝ ධාතුව සංඥා විපල්ලාසයෙන් හඳුනාගනි. මේ සංඥා විපල්ලාසය තමයි හේතුව. එයා අනිත්‍ය ආපේ නිට්ටය වශයෙන් ගන්නවා. මේ ආපේ කියනකොට මේ අභ්‍යන්තර ආපේ ගැන කල්පනා කරන්න. මම මගේ කියන ස්වභාවය මේ වෙන තියෙන ආපයක් නෙවෙයි. අන්න ඒ වගේ තේජසය ඒ සතර මහා භූතයන්ගෙන් අභ්‍යන්තර ධාතුව. ඊළඟට වායෝව. සතර මහා භූතයෝ ගත්තෙම තමාගේ අභ්‍යන්තර ස්වභාවය දකින්න. ඊට පස්සේ භූතයන් කියන්නේ චාතුර් මහා රාජකයෙන් යට. අර මහත්මිය ඇහුව නිසා මම කියන්නේ භූතයන් කියන්නේ චාතුර් මහා රාජකයෙන් යට භූතයන් වශයෙන්. ඊට පස්සේ දෙවියන් කියනකොට දෙවියන් කියන්නේ චාතුර් මහා රාජකයත් එක්කලා ප්‍රජාපති දක්වා මාර්යා දක්වා. ඒ කියන්නේ පරිනිම්මිත වසවර්තිය දක්වා. ඊළඟට මාර්යා වෙනම අරන් තියෙනවා. ඇයි මෙහෙම වෙනම අරන් තියෙන්නේ කියලා අහුවොත් මට නම් උත්තර දෙන්න බෑ. ඒතර බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් ඒ කියන්නේ බ්‍රහ්මයාගේ පළවෙනි තලය. ඊට පස්සේ ආබස්සරය දෙවෙනි තලය. සුභකින්නකය තුන්වෙනි තලය. ඊළඟට වේහප්පලේ හතරවෙනි තලයේ පළවෙනි එක. ඊට පස්සේ අභිභූන් කියන්නේ වේහප්පලේට පස්සේ හතරවෙනි තලයේ දෙවෙනි ඊළඟ එක. ඊට පස්සේ අරඤ්ඤ සුද්ධවාසය ආකාසානංචායතනෙ තමයි අරන් තියෙන්නේ. ආකාසානංචායතනය සම්බන්ධව ඒ ඉන්න පුජ්‍යලයක් ඒක මමය මගේය කියන තුන්නා දිට්ටි මානෙන් ගැනීමේ ස්වභාවය තමයි මෙතන කියන්නේ. ඊළඟට විඥානඥායතනය ඒ වගේ
ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ ඊළඟට දිත්තං දැක්ක දේ සුතං ඇසූ දේ මුතං විදපු දේ ගාන ජීවා කාය ආකාරයෙන් ඊළඟට විඤ්ඤාතං ඒ ඉස්සලා කියපු දෙයට අරමුණු නොවුණු අනික් ආයතන හතින් එනේවා විඤ්ඤාතං මනසින් දකින ස්වභාවය ඊට පස්සේ ඒකත්තං කියනකට සමාපත්තියගේ ස්කන්ධ හතරක් අරන් තිනවා නානත්තං කියන අසමාපන්‍යගේ ස්කන්ධ පහම එකට අරන් තිනවා පහම වෙන වෙනම අරන් තිනවා ඇයි මෙහෙම වෙන වෙනම ගත්තේ කියලා අහුවොත් අපිට උත්තර දෙන්න බෑ ඊළඟට සියලුම සක්කාය ධර්ම එකට අරන් තිනවා මෙතෙන්ට එනකල් තිබුණ 22ක් ආපු සක්කාය ධර්ම සියල්ලම එකට ඊළඟට නිබ්බානං මේ දික්ඨ ධම්ම නිබ්බානේ මේ දික්ඨ ධම්ම නිබ්බානේ කියනකොට ඒක දකින්න පුළුවන් කාම භවයේ ඉන්න පුජ්‍යලයක් මේ කෑම බීම කාල මේක තමයි මගේ නිවන ඒ පරිපූර්ණ කාම බන්ධනයේ යටතේ ඉන්න නිවන කියන කල්පනා කරන පුජ්‍යලයක් ඉන්න පුළුවන් රූපාවචරයේ තවත් පුජ්‍යලයක් ඉන්න පුළුවන් රූපාවචරයේ තමයි යාගේ නිවන ඊළඟට අරූපාවචරයේ ඒ ආකාරයෙන් ඒ ස්ථාන දකින ආකාරය තමයි පෙන්වුම් කරන්නේ අපි එදා කතා කරා මේකේ බොහෝ කාරණා කතා කරන්න වෙලාව තිබුණේ බොහොම පිං සිද්ධ වෙනවා සර් මේක කාරණා විසින් විභාගයකට නම් කාරණා ටික තමයි හඳුනා ගන්න තියෙන්නේ හැබැයි අපි ධර්මයේ ඉගෙන ගන්නකොට මේ ධර්මයේ කොහොමද පහළ වෙන්නේ ධර්මයේ ස්වභාවය දකින්න ඕන එහෙනම් ජයන්ත මහත්මයා අද දවසට අපිට තවදුරටත් වෙන අදහසක් තියෙනවා නම් කාට හරි කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි සර් අර භූමිතල ගැන කතා කරපු නිසා අර පින්තූරයක් තියෙනවා මම මේ එවන්නම් මේකට මේ අවශ්‍ය නම් බලා ගන්න කියලා භූමිතලවල පිහිටීම හොඳයි අනේ ඔය වින්ත මහත්මිය ඒක එවන් මේක එතකොට ඒකෙස මේ මෙතන මේ තියෙන්නේ මේ 21 වේහප්පලයත් අසඤ්ඤ සත්‍යයත් එකම තලයේ චතුත්ථ ධාන තල විදිහට තියෙන. දැන් මේක මේ තල විදිහට පිහිටලා තියෙන්නේ. මෙතන මේ දිව්‍ය ලෝක ටික මේ විදිහට එක උඩ එකට ඉහළින් එකට පිහිටන විදිහට ඊට පස්සේ බ්‍රහ්ම තල මේ සමාන විදිහට බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා එතන තියෙනවා. ඊට පස්සේ පරිත්තාබ අප්පමානාබ ආබස්සර ඒ විදිහට මේ තලෙන් තලේ පිහිටන විදිහට තියලා රූප සටහනක් හදලා තියෙනවා. මෙතන සුද්ධාවාස ටික මෙතන අරූපේ. මම ඒක එවන්නම් මේ ඕනේ නම් මේ මහත්මියට බලා ගන්න. හොඳයි. වින්ත මහත්මිය ඒක එවන්න බොහොම පිං. මට ආසයි ඒක බලන්න මට ඒක චුට්ටක් බලන්න ඕනේ. බොහොම පිං සිද්ධ වෙනවා. නේද ශ්‍රීමති මහත්මිය තමයි අපිට. මම එවන්නම් ස්කයිප් එකෙන්. අද වෙනත් කෙනෙකුට මොනවද ප්‍රශ්නයක් තියෙනවද අද සාකච්ඡා කරපු දේ සම්බන්ධයෙන් හෝ පසුගිය සතියේ සාකච්ඡා කරපු දේ හොඳයි එහෙනම් අපි අද දවසට වැඩසටහන නිමා කරමුද අද නිමා කරමු නේද හොඳයි එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමා කරන්න කියලා අපේ රසිල් මහත්මයාට ඒ වගේම විද්‍යාරත්න ගුරුතුමාට එන්දීලා දෙවියන් පින්දීලා තෙරුවන් සරණයි සමදිනාටම තෙරුවන් සරණයි අද දවසේ අප පිළියෙල කරගත් පරිදි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක් අපට සම්මස්සනය කරන්නට අවස්ථාව ලැබුණා ඒ සඳහා විද්‍යාරත්න සර් විශේෂයෙන්ම ලසිල් කලබෝයිර ගුරුතුමාත් ඊටාම ලස්සනට ඒක පැහැදිලි කරා අපිට තිබුණු ප්‍රශ්න වලට විද්‍යාරත්න සර් උපකාර කරා. ඉතින් අප බොහෝ දෙනෙක් ඊටාම සතුටු සිතින් ධර්ම ශ්‍රවණය කරා. විශාල දහම් පරයයක් අපට අවබෝධ කරගන්නට ලැබුණ අවස්ථාවක්. අපි සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස පළවෙනියෙන්ම කෘතවේදීව ලසිල් කල්බෝයිල මහත්මයාට අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලයෙන් එතුමාට තව තවත් ධර්මඥාන දියුණු කරගෙන මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබමින් පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය
කරා යා ගන්නට හේතු වේවා වාසනාව වේවා. එතුමාගේ ගුරුතුමන්ට ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමව්පියන් නෑදෑ හිත මිතුරන්ටත් පරලෝ සැපත් යම්තා ඥාති මිත්‍රාදීන්ටත් පවුලේ සැමටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. පරලෝ සැපත් ඥාති මිත්‍රාදීහු සුගතියෙන් සුගති වලටමපත් වී සුව පහසුවෙන් නිවන් අවබෝධ කරත්වා. අපිට මේ වගේ දහම් සම්පතක් ලබා දෙන අවුරුදු කීපයක ඉඳලා අපිට ධර්මයේ ඉගෙනුණු විද්‍යාරත්න ගුරුතුමාටත් අපි ඉතාම කෘතවේදීව নমස්කාර පූර්වකව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමා අප්‍රමාණ වෙහෙසක් වෙනවා මේ දහම් පණිවිඩය ලෝකයට දෙන්න, මේ අභිධර්ම දේශනාවල් ලෝකේ පවත්වාගෙන යන්න සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කරන විශාල උපකාරයක්. ඉතින් අපි අපගේ ධර්ම ශ්‍රවණමය කුසලුත් අපේ යම්තාක් දහම් ඉගෙනගත් දැනුමෙන් ලබා ගත්තා වූ යම්තාක් කුසල ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ වගේම ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මියවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අප සියලු රැස් කරගත් සියලු කුසල් ඔබ දෙපළටත් අත්පත් වේවා. ඒ සියලු කුසල් බලෙන් ඔබ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යා ගන්නට හේතු වේවා වාසනාව වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා කරගෙන යන්නා වූ ශාසනික කටයුතු ඊටාම අනර්ග විදිහට උසස් තත්ත්වෙන්ම කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය නිදුක් නිරෝගී භාවයේ ප්‍රඥාව ලැබේවා කියලා කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දෙපළගේ ධර්මය ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ටත් පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් ජීවත් වෙන සිටින පවුලේ සැමටත් අපි කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝ සැපත් ඥාතීහු සුගතියෙන් සුගතියටමපත් වී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට හේතු වේවා වාසනාව වේවා. ඔබ දෙපළටත් පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම සහභාගී වුණු කලන මිතුරු මිත්‍රයන් සැමටත් අපට බොහෝ උදව්පකාර කරන අබේ වික්‍රම මහත්මියටත් ජයන්ත මහත්මයාටත් අපි ඉතුරු සියලුම කලන මිතුරු මිතුරන්ට විශේෂයෙන් මේ වැඩසටහන් වලට පුරෝගාමී වුණු බ්‍රුණ මහත්මයාවත් සිහිපත් කරනවා. ඒ සෑම සියලුම දෙනාටත් ප ဋ ාණ සභාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ හැම දිනකටමත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. අපහන දහම් පදයක් පාසා ඔබ සැමටත් ඒ සියලුම කලන මිතුරු මිතුරයන්ටත් අප්‍රමාණ කුසල් අත් වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. අපි ශ්‍රීමති මහත්මියට අපි සියලු දෙනාගේම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වෙලාවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කලබෝයි මහත්මිය, විද්‍යාරත්න මහත්මිය, ශ්‍රීමති මහත්මිය, ජයන්ත රත්නායක මහත්මයා ඇතුළු අපි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු තෙරුවන් සරණයි.